ආසනවාසී පූජනීය වන්දනීය බලංගොඩ රාධ ස්වාමීන් වහන්සේට උන්වහන්සේ සදහැ සිතින් ගෞරවයෙන් নমස්කාර පූර්වක චේතනාවෙන් පිළිගෙන ඇරයුම් කරනවා ඔබේ අපේ සිත් ධර්මයෙන් පුරවාලන උතුම් දේශනාව පවත්වන්නට සතර සතිපට්ඨානය ඇසුරේ කෙරෙනා වූ විවරණය සිදු කිරීමට අපේ පූජනීය බලංගොඩ රාධ ස්වාමීන් වහන්සේට අවසරයි ස්වාමීන් වහන්සේ. සාදු සාදු සාදු. समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्ग मोक्खदम् ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා සුවිසුද්ධ සීලේසු සින්ධෝපමස්ස समाधि धम्मेषु पठवी समस्स अनंत ज्ञानेषु गगनोपमस्स नमामि शिरसा सिरिगौतमस्स पिरिसिदु सिलकंद समुदुर सेमा निसल समाधिय मिहिकत सेमा अनंत ज्ञानय अहसक सेमा सिरिपा अभियस पिनिपा वेवा मोहंधकारेषु सूर्योपमस्स संसार सोतेषु सेतुपमस्स दोषपवाहेषु मेघोपमस्स नमामि शिरसा धम्माम तस्स मोहंदुर सिंदलन लाहिरो सेमा ससर दियंब मेद पहुरक सेमा केलेस किलोटो हल वैसक सेमा सदहम रुवनट पिनिपावेवा पटिपन्ति सारेषु सम्माटितस्स उजुभूत मग्गेषु यानागतस्स कुशलेषु धम्मेषु हेतुपमस्स नमामि शिरसा सुगतो रसस्स पिलिवेत सरुवेई सुवदक सेमा दम रस धनवाई मिहिरक सेमा पिनगंग गलना निम्नय सेमा महासंगरुवनट पिनिपावेवा साधु 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 नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स सम्मप्पधान सम्पन्नो सतिपट्ठान गोचरो विमुक्ति कुसुम संचन्नो परिनिब्बिसत्यानासवोति අතිපූජනීය මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධාවන්ත පින්වතුනි ජීවිතයට අසීමිත පිළිසරණක් ලැබෙන උතුම් බුදු බණ පදයකට සවන් දෙන්නයි
හැම දිනාම සිත පහදවාගෙන මෙලෙසින් සූදානම් වෙන්නේ. ජීවිතය අනියත බවත් දුක් බහුල බවත් අනාත්ම ධර්මයක් බවත් අවබෝධ කොට වදාළ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ තම ධර්ම මාර්ගයේ ගමන් කරලා සදහටම නිවී සැනසුන උතුමන්ට කියන්නේ රහතන් වහන්සේලා කියලා. අන්නේ රහතන් වහන්සේලා මේ ලෝකයට දායාද කළ අප මහා ගෞතම බුදුරජාණන් වහන්සේ ස්වයම්භූ ඥාන දර්ශනයෙන් අවබෝධ කොට වදාළ මේ ශාන්ත ධර්මය යමෙකු විසින් දේශනා කරනු ලබයි නම්, යමෙකු විසින් ඒ ධර්මය ශ්‍රවණය කරනු ලබයි නම්, යම් බඳු කෙනෙක් ඒ ධර්මය ධර්ම දානයක් ලෙස ලබා දේ නම්, ඒ හැම දෙනාම එකතු වෙලා සිද්ධ කරන්නේ තම තමන්ගේ සුවයේ මාවත, ශාන්ති මාවත විවර කර ගැනීමයි. අද දවසේ ඉරිදා සිත්නෙත් අසපුවෙන් මෙලෙසින් ඔබට ඇසෙන මේ මధుර මනෝහර ධර්මපරයාය ධර්ම දානයක් ලෙස ලබා දෙන්නේ ඉසුරු උයන 1 කළුතර දකුණ පදිංචි ගීතා තෙන්නකෝන් මහත්මිය, අශෝක තෙන්නකෝන් මහත්මයා, හෙළදිනී තෙන්නකෝන් මහත්මිය කියන මේ පවුලේ බොහෝම ශ්‍රද්ධාවෙන් යැත්තු එකතු වෙලා මේ උතුම් ධර්ම දාණය අද දවසේ ලබා දෙනවා. ඒ අත්න්ගේ පිවිතුරු බලාපොරොත්තු මේ උතුම් ධර්ම දානමේ පින් බලයෙන් ඉෂ්ඨ වේවා කියන ප්‍රාර්ථනාව ආශිර්වාදයේ සමගින් අද මේ උතුම් ධර්ම කරුණු ඔබට දේශනා කරන්නට ආරම්භය මෙලෙසින් සිද්ධ කරනවා. පසුගිය වැඩසටහන් වලදී අප විසින් දේශනා කරන්නට යෙදුනේ ඒ බුදුරජාණන් වහන්සේගේ සිරිමුව මඩලින් දේශනා කොට වදාළ මහා සතිපට්ඨාන ධර්ම පරයාය එහි හැඳින්වීමයි. අද දවසෙත් ඒ උතුම් ධර්ම පරයාය පිළිබඳ ඌම ධර්ම දේශනාවකුයි මින් ඉදිරියට සිද්ධ වන්නේ. පින්වතුනි, බුදුරජාණන් වහන්සේ වදාළ මේ උදාර ධර්මය අනුව පිළිපැදපු රහතන් වහන්සේ නමක් තමයි දේව සභ මහා රහතන් වහන්සේ. ඒ උතුමන් වහන්සේ පිරිනිවන් වඩින්නට පෙර උතුම් ගාථා ධර්මයකින් සදහම් පණිවිඩයක් දෙවි මිනිසුන් වෙත ලබා දී වදාලා. සම්මප්පදාන සම්පන්නෝ, සතර සම්‍යක් ප්‍රධානයන්ගෙන් යුක්ත වූ, සතිපට්ඨාන ගෝචරෝ, කායානුපස්සන ආදී සතිපට්ඨානයන් විෂයෙහි සීනුවන පවත්වමින් කල් ගෙවන යෝගාවචරයා විමුක්ති කුසුම සංචහන්නෝ, ගුණ නැමැති සෝභමාන වූ පරම සුගන්ධ වූ විමුක්ති පුෂ්පයන්ගෙන් අලංකාර වී පිරිනිවන් වැඩ සැනසෙනවා කියලා වදාලා. ඒ උතුම් රහතන් වහන්සේ සතිපට්ඨාන භාවනා මාර්ගයෙන් විමුක්තිය නැමැති සුපිපි සුවඳ මල් වලින් සැරසුණු හදවතක් ඇතිව සම්‍යක් ප්‍රධාන වීර්ය බලෙහි පිහිටා ප්‍රාප්ත සැනසීම ඇති උතුමන් වහන්සේ නමක් වී පිරිනිවන් වැඩම කළා. දුකෙන් අත මිදී ගියා. සදහටම ජාති ජරා මරණයන්ගෙන් අත මිදුණා. පින්වත් ඔබත් මේ සූදානම් වන්නේ සංසාර දුක නිමා කරන, ජාති ජරා ව්‍යාධි ශෝක පරිදේවයන් ඉක්මවා යන, හැම අතකින්ම ජීවිතයට පිළිසරණ ලැබෙන උදාර ධර්මපරයායක් අසමින් සිතමින් ප්‍රගුණ කරන්නටයි මෙලෙසින් හැම දිනම සැදී පැහැදී මේ උදාර අනුශාසනාවට සවන් දෙන්නේ. පින්වතුනි, සතිපට්ඨාන ධර්මපරයායෙහි ආරම්භයේදී ඒ භාග්‍යවතුන් වහන්සේ වදාළ ඒ කාරණාවන් අපි බොහොම ගැඹුරින් විශ්ලේෂණය කරගත්තා.
අද අපට දේශනාව පවත්වන්නට තිබෙන්නේ කායේ කායානුපස්සී කියන උතුම් ධර්ම කොටසේ සිට ඉදිරියට බුදුරජාණන් වහන්සේ වදාළනේ මේ සතර සතිපට්ඨානයන් ප්‍රගුණ කිරීමෙන් දුක් දුම්නස් ආදී සියල්ල ඉක්මවා ගිහිල්ලා ධර්මාවබෝධයේ වෙත ශ්‍රාවකයා ළඟා වෙනවා කියලා. එහිදී කතමේ චත්තාරෝ මොනවදේ සතර සතිපට්ඨානයන් කියලා විමසා තථාගතයන් වහන්සේම පිළිතුරු ලබා දෙනවා. ඉද්ධ භික්කවේ භික්ඛු කායේ කායානුපස්සී. එහිදී අපි තෝරාගන්නේ අද දවසේ කායේ කායානුපස්සී කියන මේ උතුම් බුදු වදන් සහයින් ඉදිරියට ඇති ධර්මපරයායන්. අදට નિયમિત වේලාවේ හැටියට කායේති කායේ කායානුපස්සී කියන මේ කාරණයේ මේ පදයන්හි කායේ කියලා කියන්නේ කුමක්ද? රූපකායේ. මේ රූපකය පිළිබඳවයි කායේ කියලා කිව්වේ. රූපකය කියන්නේ මෙහිදී අංග පච්චංගයන්ගේ එකතුව නැත්නම් කෙස් ලොම් ආදී ධර්මයන්ගේ සමූහය කියන අර්ථයෙන් හත්තිකාය රතකාය ආදී ව්‍යවහාරයන් මෙන් මෙහිදීද මේ කෙස් ලොම් නියදත් ආදී කොටස් 32 එකතුවටයි කායේ කියලා තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ. සමූහාර්ථයෙන් ඒ කියන්නේ කෙස් ලොම් ආදී සියල්ලේ සමූහයයි මේදී කාය කියලා කියන්නේ. තවත් ආකාරයකින් කිව්වොත් කුච්චිතානං ආයට්ඨේන කුච්චිතානං හි පරම ජේගුච්ඡානං සෝ ආයෝතිපි කායෝ. පිළිකුල් සහගත දේට භූමිය කියන අර්ථයෙන් නැත්නම් පිළිකුල් සහගත දේ හට ගන්නා තැන කිව්වා. පිළිකුල් සහගත දේ ලැබුම්ගත් තැනට කියනවා කය කියලා. පරම පිළිකුල් වූ ද්‍රව්‍යයන්ගේ එකතුව උත්පත්ති ස්ථානය කාය. ආන්‍ය අර්ථයෙන් තමයි මේ කය කියලා කියන්නේ. ඔබට හොඳ දහම් දැනුමක් මේ අනුව ලැබෙනවා. ආයෝති උප්පත්ති දේශෝ කියනවා. ආය කියන වචනයෙන් කියන උපදින තැන. පිළිකුල් සහගත දේ උපදින තැන. කුච්චිතානං ආයෝ කායෝ. ඔන්නෝමයි පදේ සකස් වෙන්නේ. කුච්චිතානං ආයෝ කායෝ. පිළිකුල් දේ හට ගන්නා තැන කය. එහෙනම් ඔබේ මගේ ශරීරයේ හටගන්නේ පිළිකුල් දේ. කෙස්ලොම් ආදී දේ. ඒවා සුවඳ නැහැනේ. ඒවා දුර්ගන්ධයි. තවත් ආකාර ගණනාවකින් එහි ප්‍රතිකූල ආකාරය සලකා ගන්නට ඒ කර්මස්ථානයේදී අපිට ඉදිරියේදී උගන්වා වදාරනම තථාගතයන් වහන්සේ. එතකොට ආයන්ති තතෝති ආයෝ. කේ ආයන්ති කුච්චිතානං කේසාදෝ. එහෙමයි මේ උතුම් බණ පොතේ විස්තර වන්නේ. පිළිකුල් සහගත දේ මෙයින් හටගෙන මෙයින් පැන නැගී පවතිනවා කියන අර්ථයෙන් කුච්චිතා කේසාදයෝ පිළිකුල් සහගත කෙස්සාදීහු මෙහි පවතී. එනිසා මේ ස්වභාවයට ඔබේ මගේ මේ ශරීරයට කියනවා කාය කියලා. අන්නේ කය අනුව එන්නේ කය ගැන තමයි ඉස්සෙල්ලාම මේ සතිපට්ඨාන භාවනාවෙන් නිරීක්ෂණය වන්නේ. කායානුපස්සනාව කියන තැනනේ මේ විස්තර කරලා දෙන්නේ. කායේ කායානුපස්සී. ඔය පෙර කියන ලද 32ක් කොටස් වලින් හැදුන පිළිකුල් සහගත ද්‍රව්‍ය සමූහයේ එකතුව කයයි කියලා දේශනා කරනවා. අන්නේ කයයි කායානුපස්සී කියලා නැවත දේශනා කරන තථාගතයන් වහන්සේ. කොබක්ද කායානුපස්සී කියලා කියන්නේ? එතන කායානුපස්සීති කායේ අනුපස්සන සීලෝ. කායං වා අනුපස්සමානෝ. ඒ කය අනුව බලන ස්වභාවයෙන් යුක්ත වීම. පෙරකී රූපකයෙහි ඒ කය අනුව බැලීමට කියනවා කායානුපස්සී. කොහොමද බලන්නේ? ඒ කාරණියත් අපි මෙහිදී තේරුම් ගන්නට ඕන. එක සැරයක් කායේ කියලා දේශනා කළ නැවත ඇයි කායානුපස්සී කියලා දේශනා කළේ කියලා ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්. අන්නේ දෙවන වතාවේ කායානුපස්සී කියලා දේශනා කළේ අසම්මිස්සතෝ වෙන් වශයෙන් වවත්තාන ඝන විනිභෝග ආදී දස්සනත්තං කතන්ති වේදිතබ්බං. වෙන් වශයෙන්ම මේ රූපකය ව්‍යවස්ථානය කිරීම හේවත් වෙන් වශයෙන් සසු ධර්මයන්ගෙන් අසම්මිශ්‍ර ලෙස ගෙන බැලීම පිණිසයි. තවත් ආකාරයකින් කිව්වොත් සන්තති ඝණය, සමූහ ඝණය මේ ආදී වශයෙන් මෙව්වා වෙන් කරලා කොටස් වශයෙන් බැලීම පිණිස සාමාන්‍යයෙන් ලෝකයේ සමූහ ආර්ථයෙන් බොහෝ දෙනා එයට රැවටෙනවා. සත්වයා, පුද්ගලයා, මම
ආදී වශයෙන් මේ කය අනුව මෙසේ බලනකොට අන්නේ මුලාව නැති වෙලා යනවා. අන්නේ මුලාව නැති වෙන ආකාරයෙන් නිරීක්ෂණයටයි කායානුපස්සී කියලා කියන්නේ. තවත් විදියකින් කිව්වොත් සත්ත්ව පුද්ගල ප්‍රඥප්තිය ඉක්මවා බැලීම, කොටස් වශයෙන් බැලීම. තවත් ආකාරයකින් කිව්වොත් වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා කියන සතිපට්ඨාන තුනෙන් අසම්මිශ්‍ර ලෙස මේ කායානුපස්සනාව දැක්වීමයි කායානුපස්සී කියන මේන් තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ. එබැවින් කයෙහි නැත්තම් මේ කියපු රූපකයෙහි න කායේ වේදනානුපස්සීවා. ඒ කයෙහි වේදනාව අනුව නෙමෙයි බලන්නේ. කයෙහි කය අනුවයි බලන්නේ. න චිත්ත ධම්මානුපස්සී. ඒ කයෙහි සිත අනුව නැත්තම් ඒ කයෙහි ධර්ම අනුව එහෙම නැත්තම් එලෙසින් අර්ථ ගැනීම වැරදි. කයෙහි කය අනුව බලමින් වාසය කරනවා. අර කියපු අංග පච්චාංගයන්ගේ එකතුව සංඛ්‍යාත රූපකය, ඒ රූපකය වෙන්වෙන් වශයෙන් මනා නිරීක්ෂණයකට භාජනය කරනවා. එහි ඇති ස්වභාවය භූත රූප වශයෙන්, උපාදා රූප වශයෙන් ආන්නයකට කියනවා කායානුපස්සී කියලා. එහිදී ඒ කායානුපස්සී කියන තැන වේදනානුපස්සී හෝ චිත්තානුපස්සී හෝ ධම්මානුපස්සී කියන කාරණේ ඉන්නේ නැහැ. හැබැයි සමස්තයක් ලෙස ඉදිරියේදී සතිපට්ඨාන භාවනා ප්‍රගුණ වෙද්දී ඒ කාය, වේදනා, චිත්ත, ධම්ම කියන මේ අනුපස්සනාවන් සිද්ධවන ආකාරය තථාගතයන් වහන්සේ දේශනා කරනවා. දැනට ඔබ මේ පද වෙන් වශයෙන් තෝරාගෙන අවබෝධ කරගන්න. සංසාරයේටම ඇති මේ අවස්ථාවේදී හරි හැටි මේ උතුම් ධර්මපරයය ඉගෙන ගත්තොත්, එතකොට මෙහිදී කායානුපස්සී කියන පදය තුල කාය සංඛ්‍යාත මේ වස්තුව වෙනමමගෙන නිරීක්ෂණයක් කරනවා. අසම්මිශ්‍ර ලෙස ව්‍යවස්ථානයක් කරලා ඒ අනුව යෝනිසෝ මනසිකාර්ය හැසිරවීම තථාගතයන් වහන්සේ අදහස් කළා, අනුදැනවදාලා. තථාන කායේ අංග පච්චංග විනිමුත්ත ඒක ධම්මානුපස්සී. එහිදී තේරුම් ගන්නට ඕන අංග ප්‍රත්‍යංගයන්ගෙන් වෙන් වූ එකම ස්වභාවයක්වත් මේ කයෙහි දකින්න බෑ. කෙස්ලොම් ආදී වශයෙන් ඌ ඒ අංග වල එකතුව තමයි මේ කය කියලා දකින්නේ. නාපි කේස ලෝමාදී විනිමුත්ත ඉත්ති පුරිසානුපස්සී. කෙස්ලොම් නියපොතු දත් සම්මස් මේ වගේ අන්‍ය වූ මේවායගෙන් තොර වූ ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් දකින්න බෑ. එනිසා මේ චින්තනය තුල, මේ දර්ශනය තුල ශ්‍රාවකයා යථාර්ථයේ වෙත තථාගතයන් වහන්සේ විසින් කැඳවාගෙන යනවා. යෝපි චෙත්ත කේසලෝමාදිකෝ භූතෝපාදාය සමූහ සංඛාතෝ කායෝ. කෙස් ලොම් ආදී වශයෙන් සතර මහා භූත සහ උපාදා රූපයන්ගෙන් සකස් වූ යම් ධර්මයක් වේද, යම් කයක් වේද, අන්‍යතන ඒ කය නැමැති ධර්ම ස්වභාවයෙහි සතර මහා භූත සහ උපාදා රූපයන්ගෙන් අන්‍ය වූ එකම ස්වභාවයක්වත් දකින්නට නැහැ. කෙස් කිව්වත්, ලොම් කිව්වත්, නියපොතු කිව්වත්, වැగిරෙන දෑ, ඝන දෑ, මේ ශරීරය අසුරු කරගෙන තියෙන සෑම දෙයක්ම භූත රූප සහ උපාදා රූපයන්ගේ එකතුවක්. භූත රූප කියන්නේ පඨවි, ආපෝ, තේජෝ, වායෝ. උපාදා රූප කියන්නේ සෙසු රූප 24ට. රූපස්කන්ධයේ කොටස් 28කට බෙදෙනවානේ. එයින් 4ක් භූත රූප, සෙසු රූප. ඒ භූත රූපයන් අසුරු කරගෙන පවතින උපාදා රූප. එතකොට මේ ශරීරයේ සකස් වෙලා තියෙන්නේ ඒ භූත සහ උපාදා කියන රූපයන්ගෙන්. එනිසා මේ කායේ කායානුපස්සීව දැකීම තුළ සත්පුද්ගල ප්‍රඥප්ති ඉක්මවා යථාර්ථයේ වෙතම ක්‍රමානුකූලව යොමු වෙනවා. යානාවක් ගත්තොත්, රථයක් ගත්තොත් ඒ රථයේ රථ චක්‍ර තියෙනවා, රථ පංජරය තියෙනවා ආදී වශයෙන් ඊට අදාළ බොහෝ අංගපසක තියෙනවා. ඒ අංග ප්‍රත්‍යංගයන්ගේ එකතුව තමයි රථ සම්භාරය කියලා කියන්නේ. අන්නේ රථ සම්භාරයක් දකින්නවා වගේ මේ ශරීරය වෙන් වශයෙන් කොටස් ලෙස අරගෙන නුවණින් පිරීක්ෂා බලනවා. එහෙම බලනකොට තමයි මෝහාන්ධකාරය නැති වෙන්නේ. හරියට නගරාවයාව අනුපස්සකෝ විය. නගරයක ඇති කොටස්. නගරයක් සකස් වෙන්නට වීථි අවශ්‍ය වෙනවා, පාරවල් අවශ්‍ය වෙනවා, උද්‍යාන, ගොඩනැගිලි, ගොඩාක් දේවල් වල එකතුවෙන් තමයි නගරය කියන සංඛ්‍යාව නැත්තම් ඒ ප්‍රඥප්තිය පැන නගින්නේ. නගරය නැමැති ඒ වස්තුව දැක ගන්නට ලැබෙන්නේ. ආන්නේ වගේ ඒස ලෝමාදී සමූහානුපස්සී මේ සතිපට්ඨාන භාවනාවේ කායානුපස්සනාවේ දෙන ශ්‍රාවකයා කෙස්ලොම් ආදී සමූහ
අනුව බලමින්ම වාසය කරනවා. කදලික්ඛන්ද පත්ත වට්ටි විනිබ්බුජකෝ විය. කෙසෙල් ගහක් අරගෙන ඒ පතුරු වයින් කරනවා, කොළ අයින් කරනවා. අන්න එහෙම හාරගෙන ගිහිල්ලා බලනවා වගේ තමයි මේ ශරීරය දිහාත් බලන්නේ. කෙසෙල් කඳක් පතුරු ගහලා වටිනා දෙයක් දකින්න ලැබෙන්නේ නැහනේ. ආන්නේ වගේ මේ ශරීරයේ කොටස් වෙන් වශයෙන් අයින් කර නුවණින් බලනකොට වටිනා අමුතු මුතුමැණික් ආදී දේවල් දැක ගන්න ලැබෙන්නේ නැහැ. භූත රූප සහ උපාදා රූපයන්ගේ සමූහයක්මයි එයාට දැක ගන්න ලැබෙන්නේ ප්‍රඥාවෙන් බලද්දී. එතකොට නොඑක් ආකාරයෙන් සමූහ වශයෙන්ම මේ කය නැමැති වස්තුව දිහා බැලීමෙන් ඝන විනිභෝගය සිද්ධ වෙනවා. ඒ කියන්නේ මේ සමස්තයේ සමූහයක් ලෙසගෙන ස්ත්‍රී පුරුෂ ආදී වශයෙන් වන මුලාව එහිදී නැති වෙලා යනවා. එනිසා නොඑක් ආකාරයන්ගේ කෙස්ලොම් ආදීන්ගේ එකතුවෙන් මේ කය සකස් වුණා කියලා නුවණින් බලද්දී ඒ සමූහ ඝණය නැති වෙලා ගිහිල්ලා යාට යථාර්ථය දකින්නට කොටස් වශයෙන් දකින්නට ඒ කොටසක් පාසා අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් දකින්නට අවස්ථාව මගහසර පෑදෙනවා. සමතයෙන් විදර්ශනාවට ප්‍රවේශය ලැබෙනවා. එමගින් විමුක්ති ඥාන දර්ශනයට දොරගුළු විවර වෙනවා. නහෙත් යථාවුත් සමූහ විනිමුත්තෝ කායෝ වා ඉද්දීවා පුරිසෝ වා අඤ්ඤෝ වා කෝච ධම්මෝ දිස්සති. එතකොට මේ ජීවිතය තුළ මේ ශරීරය තුළ ඔය කියපු කෙස්ලොම් ආදීන් වෙන් වූ කයක් හෝ එහෙම නැත්නම් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ අඤ්ඤෝ වා කෝච ධම්මෝ වෙන්යම් කිසියම් ධර්මයක් හෝ එහෙම පෙන්න්නේ නැහැ. ඔය කියපු ධර්ම සමූහය එකතු වීමෙන් තථා සත්තා ඒ ආකාරයෙන් සත්වයෝ මිත්‍යාබිනිවේසං කරොන්ති. මිත්‍යා ග්‍රහණයක් සිද්ධ කරනවා. මිත්‍යා ආකාරයෙන් බැස ගැනීමක් සිද්ධ කරනවා. කොහොමද? මේ මම මගේ ජීවිතය, මේ රූපය තමයි මම, රූපය තුල තමයි මම බැසගෙන ඉන්නේ මේ ආදී වශයෙන්. ඒ වගේම අන් අයගේ රූපත් එහෙමයි. ස්ත්‍රීන්, පුරුෂ, දරුවන්, ඥාතීන්, හිතවතුන් ආදී වශයෙන් නොඑක් නම් ගොත් පරාමර්ශණය කළ ඒ විදිහට ග්‍රහණය කරන්නේ මෙන්න මේ කියන ලද ධර්මතා සමූහයක් ලෙස මේ ජීවිතය දකින්න බැරි වූ නිසා. එහිදී සිහිපත් කළ යුතු කරුණක් තියෙනවා. සම්මුති සත්‍යය සහ පරමාර්ථ සත්‍යය කියන මේ දෙකාරණාවන් මිශ්‍ර කර ගන්නට හොඳ නැහැ. සම්මුතිය තුල පීඨා ලෝකේ කටයුතු කරන්නට සිද්ධ වෙනවා. එහිදී නම් වශයෙන් ආමන්ත්‍රණය කරනවා. ස්ත්‍රියක්, පුරුෂයෙක්, දරුවෙක්, මහල්ලෙක් ආදී වශයෙන් ආමන්ත්‍රණය කරනවා. හැබැයි පරමාර්ථ වශයෙන් ගත්තොත් යම් පස්සති නතන් දිත්තං යමක් දකීද බලයිද ඒ දේ නෙමෙයි සැබෑවටම ඒ අභ්‍යන්තරය තුල තියෙන. යම් දිත්තං තං නපස්සති යමක් නුවණින් දක්නා ලද්දේද. එහෙම නැත්නම් ඒ ගාථාවේ අර්ථය ආකාර කිහිපයකින් ගන්නට පුළුවන්. යම් දිත්තං තං නපස්සති යමක් දක්නා ලද්දේද ඒ සැබවින්ම පෙනෙන්නේ නැහැ මේ ඇස් දෙකට. හැබැයි නුවණින් දැකපු දේ මේ ඇස් දෙකට පේන්නේ නැහැ. අපස්සම් බජ්ජතේ මූලෝ එලෙසින් පරමාර්ථ වශයෙන් මේ ජීවිතය දිහා නොදකින නිසා මුලාවෙන් ඒකට බැඳිලා යනවා. මම මගේ ආදී වශයෙන් බජ්ජමානෝ නමුච්චති. එම බැඳුණු අය මිදීමක් නැහැ. මෙන්න මේක තමයි සංසාරය කියලා කියන්නේ. ওই බැඳීම යම් තාක්ද ඒ තාක් සසර ගමන බලාපොරොත්තු විය යුතුයි. සසර ගමන යම් තාක්ද ඒ තාක් දුක බලාපොරොත්තු විය යුතුයි. ඉතින් ඒ කාරණයයි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මේ උදාර ධර්මපරයායේදී අවධාරණය කරන්නේ. එතකොට මේ කායේ කායානුපස්සී කියන ඉගන්වීම තුළ න ඒවං අනිච්ච දුක්ඛ අනත්ත අසුභ භූතේයේව ඉමස්මින් කායේ මෙලෙසින් කොටස් වශයෙන් ශරීරය දිහා බැලීම තුළ අනිත්‍ය වශයෙන්, දුක්ඛ වශයෙන්, අනාත්ම වශයෙන්, අසුභ වශයෙන් පවතින ඉමස්මින් කායේ මේ ශරීරෙහි නිට්ටය වශයෙන්, සුඛ වශයෙන්, ආත්ම වශයෙන්, සුභ වශයෙන් බැලීමක් සිද්ධ වන්නේ නැහැ. සැබවින්ම අනිත්‍ය ආදී ධර්මක් ස්වභාවයක් තුළ ලෝක සත්වයන් නිට්ටය ආදී වශයෙන් ඒ නිට්ටය සංඥාවන්ට බැඳිලා අනාදිමත් සසරක් ආව වගේම ඉමක් නැති සසරකට අනාගතෙත් වැටෙනවා. හැබැයි මේ කායේ කායානුපස්සී ආකාරයෙන් ඥාන දර්ශනය දියුණු කිරීම තුළ අනිත්‍ය ආකාරයෙන්, දුක්ඛ ආකාරයෙන්, අනාත්මාකාරයෙන්, අසුභාකාරයෙන් පවතින මෙන්න මේ කේසාදී ද්‍රව්‍ය සමූහය දකිමින් විරාගය නොඇල්ම මෙලෙසින් පිළිවෙලින් විදර්ශනා ඥානයන්ට
ඒ යෝනිසෝ මනසිකාරය මෙහෙය වාලනවා. අන්නේ මෙහෙයවීමයි ඉදබික්කවේ බික්කු අරඤ්‍යගතෝවා. මහණෙනි මේ ශාසනයේ භික්ෂුව අරණ්‍යකට හෝ ශුන්‍යාගාරයකට හෝ ගමන් කරලා සිහි ඇතිව අසසති ආදී වශයෙන් තථාගතයන් වහන්සේ කායානුපස්සනා කර්මස්ථානයන් වෙන්වෙන් වශයෙන් දේශනා කරන්නට ඉදිරියේදී ආරම්භ කරන්නේ. ආස්වාස ප්‍රස්වාසය ආදී කොට ඇති ඊතා කුඩා කොටස් වලට කැඩී යන මේ අස්ථි පංජරයේ කෙළවර කොට ඇති යම් කයක් තථාගතයන් වහන්සේ දේශනා කළා නම් ආන්නේ කය මේ ශාසනයෙහි සතිපට්ඨාන භාවනාවෙන් විමසන ශ්‍රාවකයා පඨවි කායං අනිත්‍යතු අනුපස්සති. පඨවි කය අනිත්‍ය වශයෙන් විමසා බලනවා. ආපෝ කාය, තේජෝ කාය, වායෝ කාය, කේස කාය, ලෝම කාය, චවි කාය, චම්ම කාය, මංස කාය, රුධිර කාය, නහාරු කාය, අට්ටි කාය, අට්ටිමින්ජ කාය ආදී වශයෙන් මේ පටිසම්භිදා මග්ග ප්‍රකරණයේ මේ කායානුපස්සී කියන කාරණේ ඊටාම ගැඹුරින් දේශනා කරනවා. පරමාර්ථ වශයෙන් කොහොමද මේ දේ විමසන්නේ? සම්මුති ඉක්මවා කොහොමද මේ දේ විමසන්නේ? සැබවින්ම මේ ශරීරයේ පඨවි ආපෝ තේජෝ වායෝ. ඒතකොට ඒවා වෙන්වෙන් වශයෙන් පඨවි කාය, ආපෝ කාය, තේජෝ කාය, වායෝ කාය, ඊළඟට ලොම් වශයෙන් ලෝම කාය, චවි කාය, චවි කියන්නේ සිවියනේ, චම්ම කියන්නේ සම, ඊළඟට මස්, රුධිරය, නහාර, අස්තීන්, අස්තිමින්ජා මෙන්න මේ දේවල් වෙන්වෙන් වශයෙන් විමසා බලනවා. මේවට නිතින් කය කියන්නේ එහෙනම් රුධිර කාය, නහාරු කාය එහෙම කිව්වහම නිවැරදි. තස්ස සබ්බස් ඉමස්මින්නේව කායේ අනුපස්සනතෝ කායේ කායානුපස්සීත් එවං පියත්තෝ වේදිතබ්බෝ. ඉතින් මෙහිදී දේශනා කරනවා අන්නේ කියන ලද මේ කායානුපස්සී භාවනා වැඩිම තුල මුළුමනින්ම හාත්පසින්ම මේ ශරීරය ප්‍රඥාවන්තව නිරීක්ෂණයකට භාජනය කරනවා. කුමක් පිණිසද? අනිත්‍ය වූ මේ කය අනිත්‍ය ලෙසම අවබෝධ කර ගැනීම පිණිස. ඇයි මේ කය පිළිබඳව බොහෝ දෙනා නিত্য සංඥාවෙන් පසු වෙලා ඒ මුලාව තුළ සංසාරිට වැටෙනවා. ඒ කාරණයෙන් සත්වයන් අතමුදවා ගැනීම පිණිසයි තථාගතයන් වහන්සේ මේ කායානුපස්සනා වැඩපිළිවෙල, සසු අනුපස්සනාවන් වැඩිීමේ වැඩපිළිවෙල සතර සතිපට්ඨානයේ ලෙස අපට දායාද කරන්නේ. මෙවුවා පදයෙන් පදේ තෝරා ගැනීමෙන් ඔබට හොඳට නුවණ දියුණු කර ගන්නට පුරුදු කරන්නට මේ භාවනාව ලොකු පිටුවහලක් ලැබෙනවා. තවදුරටත් මේ කායේ කායානුපස්සී කියන කාරණාව තථාගතයන් වහන්සේ විවරණය කරනවා. කායේ අහන්තිවා මමන්තිවා එවං ගහේතබ්බස්ස යස්ස කස්සති අනනුපස්සනතෝ. මේ ශරීරය පිළිබඳව ගත්තොත් මම මගේ කියලා මෙලෙසින් ගන්නට යම් කිසිවක් නැහැ. එහෙම ගන්න දෙයක් මේ තුල නැති නිසා ඒ කෙස්ලොම් ආදී නානා ධර්ම සමූහයක්ම දකින්නට ලැබෙන නිසා මේ කයෙහි කෙස්ලොම් ආදී ධර්මතා සමූහයක්ම බලමින් වාසය කිරීම කායේ කායානුපස්සී වීම. මෙලෙසින් කායේ කායානුපස්සනා පටිපදම් පටිපන්නෝ භික්ඛු. කායේ කායානුපස්සනා ප්‍රතිපදාවට නැත්නම් ඒ සතිපට්ඨාන මාර්ගයට පිළිපන් භික්ෂුව මේ ශරීරය අනිත්‍ය ආදී වශයෙන් අනුපස්සනා කිරීම තුළ අනිත්‍යානුපස්සනා, දුක්ඛානුපස්සනා ආදී සතක් වූ අනුපස්සනාවන් වශයෙන් මනාව නිරීක්ෂණය කරගෙන මග්ගඵල ප්‍රතිවේදය දක්වාම ඒ ප්‍රඥාව හසුරුවනවා. අනිත්‍යතෝ අනුපස්සති නොනිත්‍යතෝ. මේ කෙස්ලොම් නියදත් කියලා වෙන්වෙන් වශයෙන් හඳුනාගත් ශරීරය කියලා හිතන්න. එහෙම නැත්නම් ආස්වාස ප්‍රස්වාසය හා ප්‍රතිබද්ධව පවතින මේ ශරීරය කියලා හිතන්න. මේ ශරීරය එලෙසින් අනිත්‍ය වශයෙන් දැකීමට නම් ඝන සංඥාවෙන් වෙන් වෙලා මේ කොටස් වල එකතුවයි ශරීරය කියන්නේ. තවදුරටත් ඒ ඔස්සේ අතුලට ගමන් කරලා නුවණින් භූත රූප සහ උපාදා රූපයන්ගේ එකතුවයි මේ ශරීරය කියන්නේ. ආදී වශයෙන් බලලා අනිත්‍ය වශයෙන් අනුපස්සනා කරනවා, දකිනවා. නිට්ටය වශයෙන් අනුපස්සනා කරන්නේ නැහැ, හැම දෙයක් නැති නිසා. දුක් වශයෙන් බලනවා, ඊළඟට අනාත්ම වශයෙන් බලනවා, අවබෝධයෙන් යුතු කලකිරීම ඇති කර ගැනීම වශයෙන් බලනවා. නොනන්දති, ඒ අනුව අමුතු නන්දනාවක් ඇති කරගන්නේ නැහැ, ඇලීමක් ඇති කරගන්නේ නැහැ. විරජ්‍යති නෝ රජ්‍යති, නොඇලෙනවා, ඇලෙන්නේ නැහැ. නිරෝධේති නෝ සමුදේති, නිරෝධේ පිණිසම තණ්හා නිරෝධය,
දිට්ඨි නිරෝධේ මාන නිරෝධේ පිණිසම කටයුතු කරනවා නෝ සමුදේති. පටි නිස්සජ්ජති නෝ ආදීයති. මේ කය පිළිබඳව අල්ලා ගැනීමක් එන්නේ නැහැ. දුරු කරනවා, ඡන්ද රාගය දුරු කරනවා. අල්ලගන්නේ නැහැ. එලෙසින් මේ ශ්‍රාවකයා නිවන් පිණිස කොහොමද ගමන් කරන්නේ? අනිත්‍ය වශයෙන් අනුපස්සනා කිරීම තුළ නিত্য සංඥාව දුරු වෙලා යනවා. දුක් වශයෙන් අනුපස්සනා කිරීමෙන් බැලීමෙන් සුඛ සංඥාව නැති වෙනවා. අනාත්ම වශයෙන් අනුපස්සනා කිරීමෙන් බැලීමෙන් ආත්ම සංඥාව නැති වෙනවා. අවබෝධයෙන් යුතු කලකිරීම අනුව මේ ශරීරය දිහා බලනකොට නන්දින් පජහ ඒ තැන ඇලෙන නන්දි රාගය දුර වෙලා යනවා. විරජ්ජන්තෝ රාගම් පජහති. එසේ නොඇලීම තුළ රාගය දුර වෙනවා. නිරෝධෙන්තෝ සමුදයම් පජහති. නිරෝධය තුළ සමුදය දුර වෙලා යනවා. පටිනිස්සජ්ජන්තෝ ආදානම් පජහති. දුරු කිරීම තුළ අල්ලා ගැනීම ඉවත් වෙලා යනවා. මෙලෙසින් ඒ අනිත්‍ය ආදී සංඥාවන් ප්‍රගුණ වෙලා ඒ කායානුපස්සීව වාසය කරන භික්ෂුව නිරෝධය සාක්ෂාත් කරනවා. නිවන සාක්ෂාත් කරනවා. ඒ උදෙසා යන්නටයි තථාගතයන් වහන්සේ මෙලෙසින් කායේ කායානුපස්සී කියන මේ පදයන් වෙන් වෙන් වශයෙන් අරගෙන අර්ථ තෝරා දෙමින් මේ අරමුණ සම්බුදු වදනින් පැහැදිලි කරන්නේ. දැන් ඔබට යම් අදහසක් ඇති වුණානේ කායේ කායානුපස්සී. කායේ කියන්නේ මේ කේසාදී අංග ප්‍රත්‍යංග සංඝාත මේ සමූහයට කායානුපස්සී කියන්නේ ඒ අනුව කයෙහි කය අනුව බැලීම. ඊළඟට කායේ කායානුපස්සී විහරති කියලා පදයක් එනවා. විහරතිති ඉරියති. විහරති කියලා කියන්නේ වාසය කරනවා. ඉරියව් පවත්වනවා. එහිදී තවදුරටත් තථාගතයන් වහන්සේ දේශනා කරනවා ආතාපි සම්පජානෝ සතිමා විනය්‍ය ලෝකේ අභිජ්ජා දෝමනසං කියලා. එතන ආතාපි කියන්නේ තීසු භවේසු කිලේසේ ආතාපේ තීති ආතාපෝ. තුන් භවයේ කෙලස් දවනවා තවනවා කියන අර්ථයෙන් ආතාප කියලා කියනවා. මොකටද මේ ආතාප කියලා කියන්නේ? වීරියට නම. විරියසේතන් නාම. ආතාපෝ අස්ස අත්ථීති ආතාපි. මේ වීරියය කෙලස් තවන වීරියය යමෙකුට තිබේ නම් ආන්නේ කෙනාට කියනවා ආතාපි. එහෙනම් කායේ කායානුපස්සී විහෙරති. කයෙහි කය අනුව බලමින් වාසය කරනවා. කවුද? වීරයෙන් යුක්ත කෙනා ආතාපි. සම්පජානෝ සම්පජඤ්ඤ සංඛාතේන ඥානේන සමන්නාගතෝ. සම්පජඤ්ඤේ නමින් හඳුන්වන නුවණින් සමන්නාගතෝ කෙනයි මේ වීරයෙන් යුක්ත මේ වැඩේ යෙදෙන්නේ. ඊළඟට සතිමා යාගේ තවත් ගුණයක් කියනවා. සතිමාතේ කාය පරිග්ගාහි කාය සතියා සමන්නාගතෝ. ඔය කියපු රූපකය නුවණින් විමසීමේ සිහියෙන් නුවණින් විමසද්දී සිහිය අවශ්‍ය වෙනවා. සතිය සම්පජඤ්ඤය මේ ධර්මතා යුගනන්ද වශයෙන් තමයි මතු වෙලා ඇවිල්ලා මේ යථාර්ථය අපට හඳුන්වා දෙන්නේ. ඒ නිසා කාය පරිග්ගාහි කාය සතියා සමන්නාගතෝ. මේ රූපකය නුවණින් පිරිසිඳ ගැනීම පිණිස අවශ්‍ය කරන සිහියෙන් යුක්ත වෙනවා. සතිය නැමැති චෛතසිකය ගැන යෙයින් කතා කරන්නේ. සම්පජානෝ කියන්නේ ප්‍රඥාව නැමැති චෛතසිකය. ආතාපි කියන්නේ වීරිය නැමැති චෛතසිකය. කුසල වීරිය. ඒ අනුව සිහියෙන් සිහ නැමැති ස්වභාවයෙන් අරමුණ පරිග්‍රහණය කළ අල්ලාගෙන පඤ්ඤාය අනුපස්සති ප්‍රඥාවෙන් බලනවා. නහි සති විරහිතස්ස අනුපස්සනා නාම අත්ති. සිහියෙන් තොරව අනුපස්සනාවක් නැ නිසා සතිය අවශ්‍යයි ප්‍රඥාව පිණිස. එනිසායි භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ සතින්ච කවාහම් භික්ඛවේ සබ්බත් දිගං වදාමි. මහණෙනි මේ සතිය සෑම තැනකම තිබිය යුතු ධර්මතාවයක් ලෙස මම වදාරමි කියලා. එනිසා කායේ කායානුපස්සේ විහෙරති කියන මෙන්න මේ පද අන්වයෙන් කායානුපස්සන සතිපට්ඨානයයි තථාගතයන් වහන්සේ අදහස් කළේ. මෙහිදී මේ ආතාපී නම් වූ වීරිය කෙනෙකුට නැත්නම් අනාතාපිනෝ අන්තෝ සංඛේපෝ අන්තරාය කරෝ. ඒ හිත යාගේ හැකිලිලා යනවා. යෝග කර්මයට ඉදිරිපත් වෙන්නේ නැහැ. ඒක අන්තරාය කරයි. ඒ නිසා වීරිය අවශ්‍යයි. කෙලස් තවන වීරිය. අසම්පජානෝ දැන් සම්පජානෝ කියලා කිව්වනේ කායානුපස්සන ප්‍රතිපත්තානේ වඩන පුද්ගලයා ප්‍රඥාවන්තයෙක් කියලා. සම්පජාඤ්ඤ සංඛ්‍යාත නුවණ සමන්නාගතයි කියලා. ඒ සම්පජාඤ්ඤ සංඛ්‍යාත නුවණ නැත්නම් අසම්පජානෝ උපාය පරිග්ගහේ අනුපාය පරිවර්ජනේච සම්මුයති. නිවන් පිණිස උපාය පරිග්‍රහණය කිරීම. ඊළඟට
නිවනට හේතු නොවන ධර්මාවබෝධයට හේතු නොවන දේ දුරු කිරීම පිළිබඳව එයා මුලාවටපත් වෙනවා. උපාය දන්නෙත් නැහැ, අනුපාය දන්නෙත්. ඇයි ඒ සම්පජාඤ්ඤේ නැත්තම්, ඒ සම්පජාණය නැත්තම්. ඊළඟට සතිමා කියවනේ පුද්ගලයාගේ ලක්ෂණයක් සිහියති කෙනෙක් කියලා. සිහිය නැත්තම් මොකද්ද වෙන්නේ? මුට්ටස්සති උපායා පරිච්ඡාගේ අනුපායා පරිග්‍රහේච අසමත්තෝ හෝති. සමත විදර්ශනාව පිනිස උපාය නැත්තම් ක්‍රමය හඳුනාගෙන එය ඉවත් නොකර රැක ගන්නට, ඒ වගේම අනුපාය අපරිග්‍රහේ ඒ සඳහා නිවන් පිනිස නැත්තම් ධර්ම අවබෝධයේ පිනිස තවත් විදියකින් කිව්වොත් සමත විදර්ශනාව පිනිස හේතු නොවන අනුපාය දුරු කිරීමේ අසමර්ථ වෙනවා. මෙන්න මේ සිහිය නැත්තම් මුට්ටස්සති වුණොත්, සීමුලා වුණොත්, තේනසතං කම්මඨානන්න සම්පජ්ජති. එහෙම වුණොත් එයාට ඒ කර්මස්ථානයේ සම්පූර්ණ වෙන්නේ නැහැ. එබැවින් යම්බඳු ධර්මයන්ගේ ආනුභාවයකින් මේ සතිපට්ඨානය සමෘද්ධමත් වෙනවා නම්, වැඩෙනවා නම්, අන්නේ ධර්මතා සමූහයයි තථාගතයන් වහන්සේ ආතාපි සම්පජානෝ සතිමා කියන මෙන්න මේ වචන තුනෙන් දේශනා කළේ. දැන් ඔබට පැහැදිලි වෙන්නට ඕන. කායේ කායානුපස්සී විහෙරති. කයෙහි කය අනුව බලමින් වාසය කරනවා. කයෙහි කියලා අදහස් කළේ කෙස්ලොම් ආදී සමූහය. ඒ කෙස්ලොම් ආදී සමූහය, ඒ කෙස්ලොම් ආදී සමූහය අනුව බලමින් වාසය කරනවා. අසම්මිශ්‍ර වශයෙන් සෙසු වේදනාදී ධර්මතාවයන්ගෙන් වෙන්වගෙන බලමින් වාසය කරනවා. එහිදී ආතාපි සම්පජානෝ සතිමා කෙලස් තවන වීරිය අවශ්‍ය වෙනවා. ඒ බැලීම සාර්ථක වන්නට සම්පජාඤ්ඤ සංඛ්‍යාත ඥානය අවශ්‍ය වෙනවා. කාය පරිග්‍රාහික සිහිය නැත්නම් සතිය අවශ්‍ය වෙනවා. එනිසා ආතාපි සම්පජානෝ සතිමා කෙලස් තවන වීරියවන්තයා, සම්පජාණයෙන් යුක්ත කෙනා, සතිමත් කෙනා මේ දේ සිද්ධ කරනවා කියන එකයි මේ ඉගැන්වීමෙන් බුදුරජාණන් වහන්සේ මූලික වශයෙන් මේ කායානුපස්සන ප්‍රතිපත්තාණය සංක්ෂිප්ත ලෙස හඳුන්වා දෙන. ඉදිරියේදී විස්තර සහිතව වෙන්වෙන් වශයෙන් දේශනා කරනවා. ඊළඟට මේ කායානුපස්සන ප්‍රතිපත්තාණේ සංප්‍රයෝගය නැත්නම් යෙදීම දක්වලා ඊළඟට තථාගතයන් වහන්සේ පහානංගන් දස්සේතු ප්‍රහාණය කළ යුතු කොටස කුමක්ද? මෙන්න මේ භාවනාවේ මෙලෙසින් යෙදිය යුතුයි. යෙදමින් මෙන්න මේ දේ ප්‍රහාණය කළ යුතුයි. නැත්නම් මෙන්න මෙලෙසින් බලන්න කය දිහා, බලමින් මෙන්න මේ දේ ඉවත් කරන්න. ආන්නේ කාරණය දක්වන්නට විනය්‍ය ලෝකේ අභිජ්ජා දෝමනසං කියලා දේශනා කරනවා. විනය්‍ය කියන්නේ දුරු කොට, ඉවත් කොට පූර්ව ක්‍රියාවක්. තදංග විනයේනවා වික්ඛම්බන විනයේනවා විනයිත්වා. තදංග වශයෙන් හෝ වික්ඛම්බන වශයෙන් යට කරලා, යටපත් කරලා. තදංග ප්‍රහාණේ, විස්කම්බන ප්‍රහාණේ, සමුච්ඡේද ප්‍රහාණේ කියන කෙලස් ප්‍රහාණේ අවස්ථා තුනක් තියෙනවා. තදංග වශයෙන් කියන්නේ ඒ අවස්ථාන රූපීව යටපත් කර ගැනීම. දානයක් පූජා කරනවා ලෝභය යටපත් කරගෙන. ආන්‍ය අවස්ථාවට කියන තදංග විනය කියලා. වික්කම්බන කියන්නේ සිතටමත් කෙලස් ඇති නොවන මට්ටමට ධ්‍යාන වලින් කාමරාග ආදී ඉවත් කිරීම. හැබැයි අවස්ථාව කායමතු වෙන්න පුළුවන්. සමුච්ඡේද ප්‍රහාණය කියන්නේ මාර්ග චිත්තයන්ගෙන් කෙලස් ප්‍රහාණය. එතකොට මෙතන විනය කියන්නේ කුමක්ද? තදංග වශයෙන් සහ විස්කම්බන වශයෙන් ප්‍රහාණය කිරීම. මොනවද ප්‍රහාණය කරන්නේ? අවිජ්ජා දෝමනස්ස. අවිද්‍යාව සහ දෝමනස්සේ. කුමක් විශේෂයිද? ලෝකේ තස්මින් ඒව කායේ. ඒ කය නැමැති ලෝකෙහි අවිද්‍යාවත් දෝමනස්සයත් විනය්‍ය ප්‍රහාණය කොට දමා වාසය කරනවා. එතකොට මෙතන ලෝකේ කියලා කිව්වේ මේ කයට. කායෝහි ඉද ලුජ්ජන පලුජ්ජනට්ඨේන ලෝකෝ අධිප්පේතෝ. කැඩෙනවා, බිඳෙනවා, ඉරිතලනවා, පළුදු වෙනවා. මෙන්න මේ අර්ථයෙන් මේ කයට ලෝකය කියලා කියනවා. තස්මින් ලෝකේ අවිද්‍යා දෝමනස්සං විනයාති ඒවං සම්බන්ධෝ දට්ඨබ්බෝ. මේ කය සංඛ්‍යාත ලෝකේ අවිද්‍යාවක්, දෝමනස්සයක් නැත්නම් ලෝභයක්, ද්වේෂයක් දුරු කොට වාසය කරයි කියලා මෙන්න මේ ආකාරයෙන් මේ පදයන් තෝරගන්නට ඕන. මෙතන අවිද්‍යා කියන පදයෙන් කුමක්ද තථාගතයන් වහන්සේ අදහස් කළේ? කාමච්ඡන්தோ. අවිද්‍යා ගහනේන කාමච්ඡන්தோ. අවිද්‍යා කියන වචනේ සමානයි කාමච්ඡන්දයට. දෝමනස්සක් ගහනේන, දෝමනස්ස කියන වචනයෙන් පරාමර්ශණය කළේ ව්‍යාපාදෝ. ව්‍යාපාදෝ සංඝං ගච්ඡති. ව්‍යාපාදේ. එහෙනම් නීවරණ ධර්ම පහෙන් බලවත්ම නීවරණ ධර්ම දෙකක් වන කාමච්ඡන්දයත් ව්‍යාපාදයක් කියන මෙන්න මේ ධර්ම දෙක
ප්‍රහාණය කිරීමයි විනය්‍ය ලෝකේ අවිජ්ජා දෝමනස්සං කියන මෙන්න මේ උතුම් බුදු වදන් වලින් අවධාරණය කළේ. එතකොට විශේෂ වශයෙන් ගත්තොත් අවිජ්ජා විනයේන ඒ කාමච්ඡන්දේවත් අවිද්‍යාව දුරු කිරීමෙන් කුමක්ද සිද්ධ වෙන්නේ? කාය සම්පatti මූලකස්ස අනුරෝධස්ස. මේ කයේ ලස්සන ප්‍රියමනාප බව මෙනෙහි කරන කෙනෙකුට ඒ පිළිබඳව අනුරෝධයක් ඇලීමක් ඇති වෙනවා. ආන්න ඒක දුරු වෙනවා. අවිජ්ජා විනයෙන් නැත්නම් ඒ දැඩි ලෝභය දුරු කිරීමෙන් කාමච්ඡන්ද ප්‍රහාණයෙන්. දෝමනස්ස විනයෙන් ඒ දෝමනසය දුරු කිරීමෙන් කාය විපatti මූලකස්ස විරෝධස්ස. මේ කයෙහි ඇතිවන වෙනස්කම් මුල් කරගෙන ඇති වෙනවා ගැටීම. ආන්නේ ගැටීම ඉවත් වෙන්නට මේ දෝමනස්සේ ඉවත් වීම හේතු වෙනවා. තවත් ආකාරයකින් කිව්වොත් කය පිළිබඳව අභිරතිය ඇලීම දුරු වෙනවා අවිජ්ජාව දුරු කිරීමෙන්. කාය භාවනාව පිළිබඳව යම් නොයල්මක් තියෙනවා නම් අන්නේ ගැටීම දුරු වෙනවා දෝමනස්ස විනයෙන්. නැත්නම් දෝමනස්සේ දුරු කිරීමෙන්. දෝමනස්සේ පහළ වෙන්නේ ද්වේෂ මූල සිත් සමගමනේ. මේවා සහජාත වශයෙන් එකට යෙදෙන ධර්මතා. ඒ කියන්නේ දෝමනස්සේ සහ ද්වේෂය ඒවා සිද්ධ වන ආකාරය චිත්තෝත්පාද වශයෙන් අපි ඉදිරියේදී මනාව ඉගෙන ගන්නවා. තව දුරටත් විස්තර කරලා දෙනවා, පැහැදිලි කරලා දෙනවා අපේම සැනසීම වෙනුවෙන් බුදුරජාණන් වහන්සේ අවිජ්ජා විනයේන කායේ අභූතානං සුභ සුඛ භාවාදීනං පක්ඛේ පස්ස. අවිද්‍යාව නැති කිරීමෙන් සැබවින්ම මේ කයෙහි සුභ සුඛ දෙයක් නැහෙනි. ආන්නේ සුභ වශයෙන් සුඛ වශයෙන් නැති දෙයක් තියෙනවා කියලා අරගෙන වන මේ මුලාව දුරු කරන්නට ඒක හේතු වෙනවා. දෝමනස්ය දුරු කිරීම තුළ මේ කයෙහි සැබෑ ස්වභාවය අසුභය අසුඛය අනාත්මයනි. ආන්නේ දේවල් එලෙසින්ම දකින්නට ඒක හේතුවක් වෙනවා. එනිසා අනුරෝධ විරෝධ ප්‍රහාණයට තවත් විදියකින් කිව්වොත් ඇලීම් ගැටීම් ප්‍රහාණයට මෙන්න මේ ඥාන දර්ශනය උපකාර වෙනවා. මේ දැක්ම උපකාර වෙනවා. යෝගාවචරයා හෙවත් මේ භාවනාවේ යෙදෙන කෙනාගේ යෝගානුභාවය, ඔහුගේ දැකීම් ආකාරය, නිරීක්ෂණ පතය, කය දෙස කෙසේ බැලිය යුතුද, ඇයි එසේ බලන්නේ, අවසාන ඉලක්කය කුමක්ද කියන මේ සමස්තය මෙතුලින් බුදුරජාණන් වහන්සේ තා පැහැදිලිව පිරිසිදුව මහා ප්‍රඥාවෙන් දේශනා කරනවා. මේ භාවනාවේ යෙදෙන යෝගාවචරයාගේ ආනුභාවය, ඔහුගේ යෙදීම, ඔහුගේ හැසිරීම, ඔහුගේ මනෝභාවය හාත්පසින් විශ්ලේෂණය කළා මේ ඉගැන්වීම තුළ බුදුරජාණන් වහන්සේ. තවත් ආකාරයකින් දුහුණන්ගේ අවබෝධය සඳහා තථාගතයන් වහන්සේ වදාරනවා කායේ කායානුපස්සීතියත් අනුපස්සනාය කම්මඨානං උත්තං. කායේ කායානුපස්සී කියලා කියන්නේ ඒ අනුපස්සනා කර්මස්ථානයයි. විහෙරති කියන්නේ යෝගාවචරයාගේ නැත්නම් කම්මඨානික භික්ෂුවකගේ කය පරිහරණය කරන ආකාරය, ඉරියව් පැවැත්ම. ආතාපි කියන තැනින් අදහස් කරන්නේ සම්‍යක් ප්‍රධාන, සතර සම්‍යක් ප්‍රධානයෙන් යුක්ත බව. සති සම්පජඤ්ඤේන සම්බද්ධක කම්මඨාන. සති සම්පජඤ්ඤ කියන මේ පදයන්ගෙන් සම්බද්ධක කම්මඨානෙහිවත් සෑම තැනකම සිහියෙන් සිටීම. ඒ සිහියෙන් සිටීමේ යෝග කර්මය උගන්වා වදාලා. එහෙම නැත්නම් ඒ කර්මස්ථානයේ කොහොමද පරිහරණය කරන්නේ? ඒ උපාය කුමක්ද? ඒ කෙසේ විය යුතුද කියන මෙන්න මේ කාරණයයි සති සම්පජඤ්ඤේන කියන මෙන්න මේ ඉගැන්වීම තුළ බුදුරජාණන් වහන්සේ අදහස් කළේ. තවත් ආකාරයකින් ඒ කාරණිය තෝරා දෙනවා. සතියාවා කායානුපස්සනා වශයෙන් පටිලද්ධ සමතෝ කියලා. සති කියන මෙන්න මේ සතිමා කියන තැන සති කියන මේන් කායානුපස්සනා වශයෙන් ලැබූ සමතයක්, සම්පජඤ්ඤේන සම්පජඤ්ඤ කියන මේ පදයෙන් විපස්සනා වශයෙන් ලැබූ ඒ ඥානයත්, අවිජ්ජා දෝමනස්ස විනයේන අවිජ්ජා දෝමනස්ස කියන මේ දෙක දුරු කිරීම වශයෙන් භාවනා බලයක් දැක්වුවා කියලා අනේක පරයායන් මේ කාරණා ධර්ම ස්වාමී බුදුරජාණන් වහන්සේ බෙදා පෙන්වනවා. විභජ්‍යවාදී ශාස්ත්‍රෝන් වහන්සේ අපේ භාග්‍යවතුන් වහන්සේනි කරුණෙන් කරුණ බෙදා පෙන්වන්නේ මේ තුල නොමුලාව ඉදිරියට යන්නයි. එතකොට මේ කාරණා ටික කියා දෙද්දී හැම කෙනෙකුටම සෑම කාරණයක්ම ග්‍රහණය නොවෙන්න පුළුවන්. හැබැයි මේ කියන කාරණාවන්ගෙන් යම් ආකාරයකින් ඔබට හිතට මේ අර්ථය කාවැදුනහම
ඒ අනුව පුරුදු කරද්දී එන ගැටලු විසඳාගෙන ඉදිරියට යන්න මේ මතකය මේ දරා ගැනීම මග හසරක් මග පෑදීමක් වෙනවා. මාර්ග දේශකයෙක් වෙනවා. එනිසා මේ පද හැකිතා සරලව මේ ඔබට කියා දෙන්නේ මේ උදාර ධර්මයට අනුව ඔබ හොඳට තේරුම් ගන්න. අනුපස්සී කියන තැන ඒ වචනයට තවදුරටත් අර්ථ කියා දුන්නොත් පඤ්ඤා පජානනා විචයෝ ආදී වශයෙන් ප්‍රඥාව නැමැති චෛතසිකයයි මේ අනුපස්සී කියන තැන තථාගතයන් වහන්සේ දේශනා කළේ. විහෙරති කියන පදයෙන් වදාලේ ඉරියව් පැවැත් ඒ ඉරියාපතය යෙන් වාසය කරන ස්වභාවය තේන වුච්චති විහෙරති ඉරියති පවත්තති පාලේති ආදී වශයෙන් බණ පොතේ කාරණා මනාව සඳහන් කරනවා. ආතාපි කියන්නේ චේතසිකෝ විරියාරම්භෝ පරක්කමෝ උයාමෝ වායාමෝ උත්සාහෝ ආදී වශයෙන් අකුසල යන් දවන තවන වීරිය ආතාපයෙන් යුක්ත පුද්ගලයා. සම්පජානෝ කියන්නේ ප්‍රඥාවටම නම. සම්පජානෝ කියන්නේ මේදී ප්‍රඥාවමයි. අනුපස්සී කියන පදයටම සමාන වචනයක් තමයි සම්පජානෝ කියලා කියන්නේ. එතකොට කයෙහි කය අනුව බලමින් වාසය කරනවා. ආතාපි වීරියෙන් යුක්තව කෙලස් තවන සම්පජානෝ ප්‍රඥාවෙන් යුක්තව සතිමා සිහි ඇතිව. එතකොට අවිජ්ජාවත් දෝමනස්සයත් දුරු වීම සිද්ධ වෙනවා. ඒ සිද්ධ වීමයි විනය්‍ය ලෝකේ අවිජ්ජා දෝමනස්සං කියලා වදාළේ. මම හිතනවා අපේ පින්වත් පිරිසට මේ කාරණා පිළිබඳ යම් බඳු වැටහීමක් ලැබුණා කියලා අපි ඉදිරි සාකච්ඡාවේදී නොතේරෙන තැන් සාකච්ඡාවට භාජනය කරලා මනාව මේ කාරණා තේරුම් ගනිමු. ඊළඟට සෙසු සතිපට්ඨානයන් තුනක් තථාගතයන් වහන්සේ ආකාරයෙන්ම දේශනා කරන වේදනාසු වේදනානුපස්සී විහෙරති. වේදනාවන්හි වේදනාව අනුව බලමින් වාසය කරනවා. වේදනා කියනකොට සුඛ වේදනා, දුක්ඛ වේදනා, අදුක්ඛම සුඛ වේදනා කියලා වේදනාවන් තුනක් තියෙනවානේ. අන්නේ තුන් වේදනාවන් අනුව ඒ හට ගැනීම, නිරුද්ධ වීම, අනිත්‍ය ලක්ෂණ, දුක්ඛ ලක්ෂණ, අනාත්ම ලක්ෂණ මේව පරිග්‍රහණය කරමින් වාසය කරනවා. චිත්තේ චිත්තානුපස්සී. සිතේ සිත අනුව බලමින් වාසය කරනවා. ඒ සිත කුමක්ද? චිත්තම්පි ලෝකියම්. ලෞකික චිත්තය. ඉතින් ඒවා පිළිබඳව අපි ඉදිරියේදී ගැඹුරින් මේ කාරණා ඉගෙන ගන්න නිසා මේ මොහොතේ යමක් නොතේරුණා කියලා දුකක් ඇති කරගන්න එපා. අපට ඉදිරියේදී මනාව මේ දේවල් පැහැදිලි වෙනවා. ඒ වගේම ධම්මේසු ධම්මානුපස්සී. ධම්මානුපස්සන සතිපට්ඨානයට අදාළ ඒ නීවරණ පබ්බාදී ධර්මයන් පිළිබඳව ඒ අනුව බලමින් කෙලෙසුන් ප්‍රහාණය කිරීමට හේතු වන ආකාරයෙන් වීර්යයයි ප්‍රඥාවයි සිහියයි ඇතිව වාසය කරනවා. සැබවින්ම භාවනාවේ යෙදෙනවා. කුමන භාවනාවේද? සමත විදර්ශනා භාවනාවේ. පූර්ව භාග ප්‍රතිපදාව සම්පූර්ණ කිරීමේ යෙදෙනවා. එතකොට මෙහිදී වේදනාව කොහොමද බලන්නේ? සුඛ වේදනාව දුකක් වශයෙන්, දුක් වේදනාව උලක් වශයෙන්, අදුක්ඛම සුඛ වේදනාව අනිත්‍ය වශයෙන්. මෙලෙසින් මේ වේදනාව අනුව බලමින් වාසය කරනවා. චිත්තානුපස්සනාවේදී ධම්මානුපස්සනාවේදී ඒ අනුපස්සනාව සිද්ධ වන ආකාරය ඉදිරියේදී අපි විස්තර සහිතව ඉගෙන ගන්නවා. ඉතින් මෙතෙක් ඔබට කියා දුන්නේ අද මේ උතුම් ධර්ම දේශනාව තුළින් කායේ කායානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනය්‍ය ලෝකේ අභිජ්ජා දෝමනස්සං කියන මෙන්න මේ පද ටික. කායේ කියලා කිව්වේ රූපකයෙහි. කායානුපස්සී කිව්වේ කය අනුව බලමින්. විහෙරති කිව්වේ වාසය කරනවා. කුමන ධර්මතාවලින් යුක්තවද වාසය කරන්නේ? ආතාපි කෙලස් තවන වීරියතිව සම්පජානෝ ප්‍රඥාවෙන් යුක්තව, සතිමා සිහියෙන් යුක්තව. එතකොට වීරියෙන් ප්‍රඥාවෙන් සිහියෙන් යුක්තව කය නැමැති ලෝකයෙහි අවිජ්ජාව හේවත් ලෝභයත් දෝමනස හේවත් ගැටීමත් විනය්‍ය දුරුකොට තදංගසා විස්කම්බන වශයෙන් දුරුකොට වාසය කරනවා. කුමක් පිණිසද? කෙලෙසුන් ප්‍රහාණය කිරීම පිණිස. කාමච්ඡන්දාදී ක්ලේශ නීවරණ ප්‍රහාණය කිරීම පිණිස එලෙසින් යෝනිසෝ මනසිකාර්ය හසුරුවනකොට ඉදිරියේදී එන ආනාපාන සතිය ආදී කර්මස්ථානයන් අනුව එයාට කායානුපස්සනා ප්‍රතිපට්ඨාන භාවනාව සමත විදර්ශනා වශයෙන් සම්පූර්ණ කිරීමේ අවස්ථාව හිමි වෙනවා කියන එකයි තථාගතයන් වහන්සේ මුලදීම මේ දේශනා කරන්නේ. වේදනාසු වේදනානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනය්‍ය ලෝකේ අභිජ්ජා දෝමනස්ස.
තෙවදෑරුම් වේදනාවන්හි වේදනා අනුව බලමින් වාසය කරනවා. ඒ බලන ආකාරය කෙටියෙන් ඔබට කිව්වා. සුඛ වේදනාව දුක් වේදනාවක් ලෙසක්, දුක් වේදනාව උලක් ලෙසක්, ඒ වගේම මධ්‍යස්ථ වේදනාව අනිත්‍ය වශයෙන් බලමින් වාසය කිරීමේදී තමයි ඒ කාරණය සම්පූර්ණ වන්නේ. නැත්නම් ඒ අනුපස්සනාව සම්පූර්ණ වන්නේ. එෙහිදී වීර්යය, සති සම්පජඤ්ඤය අවශ්‍ය බවයි. ආතාපි සම්පජානෝ සතිමා කියන මේ කාරණාවන් ඒ සෑම අනුපස්සනාවකටම සම්බන්ධ කරමින් බුදුරජාණන් වහන්සේ වදාරන්නේ. චිත්තේ චිත්තානුපස්සේ විහෙරති. ආතාපි සම්පජානෝ සතිමා විනයේ ලෝකේ අවිජ්ජා දෝමනස්ස. ඒ ලෞකික චිත්තයන්හි ස්වභාවය නිරීක්ෂණය කරමින් සරාගං වා චිත්තං සරාගං චිත්තන්ති පජානාති ආදී වශයෙන් ඉදිරියේදී ඒ සිතානුව බලමින් වාසය කිරීමේ ක්‍රමය බුදුරජාණන් වහන්සේම චිත්තානුපස්සනාව ලෙස එහි ප්‍රවේශයේ ලෙස ආරම්භයේදී දේශනා කරනවා. ධම්මානුපස්සනාවත් එහෙමමයි. එතකොට මේ හඳුන්වා දීම කායානුපස්සනා සතිපට්ඨානෙ, වේදනානුපස්සනා ප්‍රතිපට්ඨානෙ, චිත්තානුපස්සනා ප්‍රතිපට්ඨානෙ, ධම්මානුපස්සනා ප්‍රතිපට්ඨානෙ කියන මේ හතරම ආරම්භයේදී බුදුරජාණන් වහන්සේ ඉතා කෙටියෙන් හඳුන්වා දීලා උද්දේශයක් ලෙස පෙන්වා දීලා නිर्देश වශයෙන් ඉදිරියේදී එකින් එක නිर्देश කරලා පෙන්වනවා. මෙන්න මෙයයි කායානුපස්සනාවට අදාළ කොටස. මෙයයි වේදනානුපස්සනාවට, මෙයයි චිත්තානුපස්සනාවට, මෙයයි ධම්මානුපස්සනාවට අදාළ කොටස කියලා. ඉතින් මේ කාරණා අපි ඉදිරියේදී මනාව ඉගෙන ගන්නවා, ප්‍රගුණ කරනවා. ඒ උදෙසා මේ ධර්ම දේශනාවත් උපකාර වෙනවා. ඔබ මේ පදයන්හි අර්ථය හොඳට තේරුම් ගන්න. නොදන්නා දෙයක් තියෙනවා නම් ධර්ම සාකච්ඡාවේදී ඒ පිළිබඳව ඔබට විමසන්නත් අවස්ථාවක් ලැබෙනවා. පින්වත් වරුණ මහත්මයා සම්බන්ධ කරගෙන ඉතින් මේ අනුව විමසීමේදී අපට පිළිතුරු ලබා දෙන්නට පුළුවන් මේ උදාාර ධර්මයට අනුව. කෙසේ හෝ වේවා ඔබට මේ ධර්මපරයාය හෘදයාංගම කරගෙන එය පුහුණු කරන්නටයි මෙලෙසින් මේ විස්තර සහිතව නොපැටලෙන ආකාරයෙන් ගැඹුරු උනත් හැකි උපරිමයකින් සරල කරලා ඔබට දේශනා කරන්නේ. මේ දේ අපි හදාරන්නට වෙනව. කවදා නමුත් දුකෙන් අත මිදෙන්න, සසර දුකෙන් අත මිදෙන්න ඒ කාරණය හොඳට හිතේ තබාගෙන ගැඹුරු විනික් තේරෙන්නේ නැහැ කියලා හිතන්නේ නැතිව සෑම කරුණක්ම අවසානයේ යම්බඳු සංක්ෂිප්ත සමාලෝචනයකුත් ලබා දෙනවා. අන්නේ සමාලෝචනය හෝ හිතේ තබාගෙන ඔබට පුළුවන් මේ උදාාර ධර්මපරයාය හදවතේ තබාගෙන එය පුහුණු කරලා අමා මහ නිවනින් සැනසෙන්න. සංසාරයෙන්ම සමුගන්න. ඒ උදෙසා ඔබට මේ ධර්මපරයාය හේතු වාසනා වේවා කියලා මම ආශිර්වාද කරනවා. ඉසුරු උයන එක කළුතර දකුණ පදිංචි පින්වත් ගීතා තෙන්නකෝන්, අශෝක තෙන්නකෝන් සහ හෙළදිනී තෙන්නකෝන් ගෙන මේ පිරිසයි අද මේ උතුම් ධර්ම දානය ලබා දුන්නේ. ඔක්තෝබර් මාසයේ 19 වන දිනට යෙදෙන ඒ අත්තන්ගේ 31 වන විවාහ සංවත්සරයේ නිමිත්තෙන් සහ මෙම මාසයේ යෙදෙන තම දියණියගේ විවාහ දෙවියට ආශිර්වාද කරමින් මේ ධර්ම දානය ලබා දෙනවා. නමින් මිය පරලොවගේ හැම දෙනාටමත් සංසාරගත ඥාතීන් සියලු දෙනාටමත් පින්පෙත් පමුණුවනවා. ඒ වගේම දේශකයන් වහන්සේටත්, net FM කාර්ය මණ්ඩලයේ හැම දෙනාටමත්, ගුරු දෙගුරුන් ඇතුළු මේ වගේ කාලයක මේ රට ජාතිය සුරකින්නට කටයුතු කරන හැම දෙනාටම ආශිර්වාද කරමින් මේ ධර්ම දානය ලබා දුන් පින් බලයෙන් ඒ හැම ප්‍රාර්ථනාවක්ම ඉෂ්ට වේවා කියලා මම ආශිර්වාද කරනවා. ඉදං වෝ ඥාතිනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාසනං චිරං රක්ඛන්තු ත්වං සදාති. ධර්ම ශ්‍රවණානිසංස බලෙන් හැම දිනම සුවපත් වෙත්වා. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයු ආරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු. සාදු සාදු සාදු. ඉරිදා සිත්නේ තසපුව ධර්මානුශාසනාවයි අද සතර සතිපට්ඨානය පාදක කරගත්තු දේශනාවක් ලෙසින් ඔබට සමීප කරන්නට යෙදුනි. සතර සතිපට්ඨානයේ පිළිබඳව තිබෙනා වූ ගෞරවය පෙරදරි කරගෙන ඔබ බොහොම උනන්දුවෙන් බණ අහපු දිනයක්.
ඒ සියලු කුසලයනුත් අපේ පූජනීය වන්දනීය බලංගොඩ රාද ස්වාමින් වහන්සේට උතුම් චතුසත්‍ය ධර්මය අවබෝධය පිණිසම වේවායි කියා ප්‍රාර්ථනා කරමින් නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවා කියා ප්‍රාර්ථනා කරමින් කෙටි විරාමයකට යොමු වෙන මොහොතේ ඔබට ආරාධනා කරනවා net කටින මහා පුණ්‍යෝත්සවයේ මෙවර ඓතිහාසික කූරකල පුණ්‍ය භූමියේ සිට සිදු කරන්නට බලාපොරොත්තු වෙන්නේ. වසර දහස් ගණනකට පසුවයි මේ කූරගල පුදබිමේ කටින පින්කමක් පැවැත්වෙන්නේ දාමහරහතන් වහන්සේලා වැඩ සිටි අවස්ථාවෙන් පසු. ඉතින් මේ පුදබිමේ ගරු භාණ්ඩ පූජා කිරීමේ මහා පුණ්‍යස්කන්ධය රැස් කර ගැනීමට අපි ඔබට ආරාධනා කරනවා. ඒ සඳහා දායකත්වය ලබා ගැනීමට 077 41 50 සූදානම් වෙන්නේ. ඉරිදා සිට්නෙත් අසපුවේ ධර්ම සාකච්ඡාව ආරම්භ කරන්නට. ඉරිදා සිට්නෙත් අසපුව තුළ සතර සතිපට්ඨානය අසුරු කරගෙන එහි මූලික හැඳින්වීම කෙරෙන්නා වූ දේශනමාලාවකුයි ඔබ දිගින් දිගටම ශ්‍රවණය කළේ. සති කිහිපයක් ශ්‍රවණය කළේ. ඉදිරියේදී මේ එක එක කාරණා අනුව විස්තර කිරීම එක්කම ඉන්පසු අපට සතර සතිපට්ඨානයේ කායානුපස්සනාවේ සිට ඒ භාවනාව පැත්තට නැඹුරු වන නැත්නම් මේ ආධ්‍යාත්මික පැත්තට නැඹුරු වන බොහෝ කාරණා දැනගන්නට තිබෙන ඊටකඩ වැඩි. ඒ නිසා අපිට හොඳ අවස්ථාවක් උදා වෙලා අපේ ජීවිතයට සතර සතිපට්ඨානය වඩන්න බලාපොරොත්තු වෙන සතර සතිපට්ඨානය වඩමින් සිටින හැම දිනාටම Taman කරන ක්‍රියාව පිළිබඳව පුළුල් අවබෝධයක් ලබන්නට මේ දේශනාවන් හේතු වෙනවා. ඒ නිසා ඒ අවස්ථාවයි ඔබට ඉරිදා සිට්නෙත් අසපුව තුළ අපේ පූජනීය බලංගොඩ රාද ස්වාමීන් වහන්සේ ඇසුරේ අනුශාසනා සිදු කරමින් ඔබට ලබා දෙන්නේ. අපි ඔබට ආරාධනා කරනවා දිගින් දිගටම මේ දේශනා මාලාව ශ්‍රවණය කරන්න. තව බොහෝ අය මේ දේශනා මාලාවට ඒකරාශී කරන්න. ඒ ඔබේ ජීවිතයේ යහපතක් වෙනුවෙන් අර්ථය පිණිස හේතු වන ප්‍රධාන කාරණාවක් බවට පත් වේවි. යහපත් මාර්ගයකට තව කෙනෙක් නැඹුරු කරවීමේ පුණ්‍ය විපාක ඔබට හිමි වේවි. මේ සියලු ආරාධනාවන් එක් අපි නැවත ඉරිදා සිට්නෙත් අසපුවේ ධර්ම සාකච්ඡාව ආරම්භ කරන්නටයි සූදානම් වෙන්නේ. අපේ පූජනීය බලංගොඩ රාද ස්වාමීන් වහන්සේව ඉරිදා සිට්නෙත් අසපුව ධර්ම සාකච්ඡාව වෙනුවෙන් නැවත වාරයක් බොහොමත්ම ගෞරවයෙන් নমස්කාර පූර්වකව පිළිගනු ලබනවා. අවසරයි ස්වාමීන් වහන්සේ. මේ දේශන මාලාව ශ්‍රවණය කළාම ස්වාමීන් වහන්සේ මම හිතන්නේ සතර සතිපට්ඨානය පිළිබඳව බොහෝ දිනාගේ පැහැදීමක් ඇති වෙලා තියෙන අවබෝධයක් ඇති වෙලා තිබෙනවා. ඒ නිසා අපට බොහෝ දුරකථන ඇමතුම් ඒ වගේම ලිපි බොහෝ විට ලැබෙනවා. මේ දේශනාව පිළිබඳව බොහොම ප්‍රශංසා මුඛෙන් කතා කරලා බොහෝ අය සතුටටපත් වෙලා තිබෙනවා. සහ විශේෂයෙන්ම සෑම ලිපියකම දුරකථන ඇමතුමකම ඔබ වහන්සේ කෙරෙහි අප්‍රමාණ ගෞරවයකින් ඔබ වහන්සේට ආශිර්වාද කරන පුණ්‍යානුමෝදනා කිරීමේ චේතනාවයි ඔවුන් තුළ තිබෙන්නේ. අපට හරිමඟ ධර්මයෙන් කියලා දෙන ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ චිරජීවනයේ ලැබේවා කියන එක, ඒ වගේම චතුසත්‍ය ධර්මය අවබෝධ වේවායි කියන කාරණේ ඔවුන්ගේ හැම හිතකම ප්‍රධාන වශයෙන්ම අපිට පෙනෙනවා. ඉතින් මේ ඔවුන්ගේ හිතට දැනෙන ඔවුන්ගේ ජීවිතයට එකතු කරන්නට පුළුවන් මේ යහපත්ම මාර්ගයේ අවශ්‍යම මාර්ගය ඔබ වහන්සේ පහදා දෙන නිසා බුදුරජාණන් වහන්සේ ඒ උතුම් වූ ශ්‍රී සද්ධර්මය ඔවුන්ගේ ජීවිතයට ලං කරන නිසා ඒ අතරතුර විවිධ මාර්ගෝස්සේ ගමන් කරන පිරිසුත් ඉන්නේ. කෙසේ නමුත් යහපත් මාර්ගයක ධර්ම මාර්ගයක නිසියාකාරයෙන් ගමන් කරන්නට පහදා දෙන මේ දේශනාවන් සෑම විටම අර්ථවත්ව අපේ ජීවිතවලට බොහෝ ලෞකිකවත් ලෝකෝත්තරවත් හේතු වෙනවායි කියන කාරණේ නැවත නැවත සිහිපත් කරන්නට ඕන. ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට බොහොම ගෞරවයෙන් ආරාධනා කරන්නේ අද ඉරිදා සිට්නෙත් අසපුව ධර්ම සාකච්ඡාව ආරම්භ කරන මොහොතේ ස්වාමීන් වහන්සේ දැන් අපි සූත්‍ර දේශනාවන් තිබෙනවා, ධර්මය අපි නිරන්තරයෙන් ශ්‍රවණය කරන ස්වාමීන් වහන්සේ මෙහි ධර්මයේ අර්ථය ස්වාමීන් වහන්සේ ලෞකිකාර්ථය ලෝකෝත්තරාර්ථයක් කියලා අර්ථ දෙකක් ලෙස බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තිබෙනවාද ඕනෑම සූත්‍රයක දේශනාවක? එහෙම නැතුව මේ සෑම සියලු දෙයකම අපේක්ෂාව නිවන් මාර්ගයේ වූ ලෝකෝත්තරාර්ථය කියන එකද කියන එකත් ස්වාමීන් වහන්සේගෙන් දැනගන්න ඕනනේ. ඒ වගේම ලෝකෝත්තර කියන නාමය කියන්නේ ඒ ලෝකෝත්තර කියලා හඳුන්වන්නේ කුමක්ද කියන කාරණය ස්වාමීන් වහන්සේ මම හිතනවා ඔබ වහන්සේ විස්තර කර දෙනවා නම් වඩාත් වැදගත් වෙයි කියලා. මොකද විවිධ අර්ථකථනයන් ඒ ලෝකෝත්තර කියන අර්ථයට සිදු වෙන නිසා අපට මේ කාරණා පහදලා අද සාකච්ඡාවේ ආරම්භයක් ලබා දෙන ලෙස බොහොමත්ම ගෞරවයෙන් ඔබ වහන්සේට ආරාධනා කරනවා. අතිපූජනීය මහා සංඝරත්නයේ අවසරයි පින්වත් වරුණ ඇතුළු සිට්නෙත් අසපුව ධර්ම සාකච්ඡාවට සවන් යොමු කරන ශ්‍රද්ධාවන්ත හැම දෙනාටම නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා කියලා මම ආශිර්වාද කරනවා, ප්‍රාර්ථනා කරනවා. පින්වත් වරුණ, බුදුරජාණන් වහන්සේ සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයකට වැඩි ඈතක ඉඳන් පාරමී පිරුවේම
දෙවි මිනිසුන් හට මේ ලෞකිකව හිමි වෙලා තියෙන අසීමිත දුක්ඛ ධර්ම සම්භාරي ඉක්මවා යෑමේ මාවත විවර කරන්න. එතකොට සෑම බුදු වදනකම සෑම බුදු සිරි මුවමඩලින් මතුවී ආ බණපදයකම ඒකායන අපේක්ෂාව තමයි මේ සත්වයන්ට චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර දීම. එහිදී තුම් හේහි කිච්ඡං ආතප්පං අක්ඛා තහරෝ තතහගතා. තථාගතයන් වහන්සේ මාර්ගය දේශනා කරනවා, ශ්‍රාවකයෝ නුවණින් ඒ ප්‍රතිපදාවේදී ඒ ධර්ම අවබෝධය ලබනවා. වරුණ දැන් ශ්‍රාවකයෙකු විසින් ලැබිය යුතු ධර්ම දායාදය බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරලා දේශනා කරනවා. කුමක්ද? මග්ගඵල නිවනින් සැනසීම. බුදුරජාණන් වහන්සේගේ සූත්‍ර වශයෙන්, විනය වශයෙන්, අභිධර්මයේ වශයෙන් පැමිණෙන මේ සමස්ත ශ්‍රී සද්ධර්මයේම එකම විමුක්ති රසයක් වෙතයි වරුණ යොමු වෙන්නේ. විමුක්තිය, විද්‍යා විමුක්තිය නැමැති ඒ උතුම් සැනසීම වෙතයි මේ සෑම බුදු වදනක්ම දේශනා වෙන්නේ. එහිදී වරුණ තථාගත බුදුරජාණන් වහන්සේ ක්‍රමවේද ගණනාවක් පාවිච්චි කරනවා. ඒ ධර්ම ස්වාමීනි බුදුරජාණන් වහන්සේ. එනිසා විනය වශයෙන් පුද්ගලයෙක්ව හික්මවාලමින් ඒ ශාන්ත දාන්ත භාවය අසුරු කරගෙන ඒ ශ්‍රාවකයා සමතේ වෙත පියමන් කරවමින් ඉන් අනතුරේ මගින් විදර්ශනාව වෙත්. මේ විදිහට විනය කාරණයක් දේශනා කළත්, ජාතක පරයයක් දේශනා කළත්, සූත්‍ර දේශනාවක් කළත්, අභිධර්ම පරයයක් දේශනා කළත්, මේ සෑම තැනකම අරමුණ වන්නේ සත්වයාව මේ සංසාරයේ නැමැති වටයෙන් අත මිදවීමමයි. වර්ණ ලෞකික කියලා කියන්නේ කාමාවචර, රූපාවචර, අරූපාවචර කියන මේ තෙවැදෑරුම් භූමියට කියනවා ලෞකික භූමිය කියලා. ලෝකෝත්තර කියලා කියන්නේ වරුණ මේ ලෞකිකත්වයෙන් අත මිදීම, අත මිදුන තැන. තවත් වේදයකින් කිව්වත් වරුණ නව ලෝකෝත්තර ධර්මය කියලා වරුණ අහලා තියෙනවනේ. සෝවාන් ආදී මගඵල සහ නිර්වාණය නැමැති මෙන්න මේ උතුම් ධර්මතා නවය. මාර්ග හතරක්, ඵල හතරක්, නිර්වාණයක් කියන මේ ධර්මතා සමුදායට කියන ලෝකෝත්තර ධර්ම කියලා. ලෝකේ කියන්නේ වරුණ ලෝකෝ වුච්චති. ලෝකේ කියලා කියන්නේ කොමක්ද? කැඩෙනවා, බිඳෙනවා කියන අර්ථයෙන් ලෝකේ. ලෝකය කියලා කියන පංච උපාදානස්කන්ධයට. පංච උපාදානස්කන්ධ සංඛ්‍යාත ලෝකයෙන් අත මිදීමමයි ලෝකෝත්තර භාවය කියලා කියන්නේ. ලෝකෝත්තර භූමිය. භූමිය කියලා කිව්වහම වරුණ වර්ධවා ගන්න හොඳ නෑ. මේ ලෞකික භූමිය වගේ, කාමාවචර භූමිය වගේ පෙන්වන්න තැනක් නෙමෙයි. අර ලෞකිකත්වයෙන් අත මිදීමම පංච උපාදානස්කන්ධ සංඛ්‍යාත ලෝකයේ පිළිබඳව ඇති තණ්හා, දිට්ඨි, මාන, බැඳීම්. ඊළඟට වරුණ කාම උපාදාන, ditth උපාදාන, සීලබ්බත උපාදාන, අත්වාද උපාදාන කියන මේ සතර බැඳෑරුම් උපාදානයන්ගෙන් අත මිදීම. කුමක් පිළිබඳව ඇති බැඳීමද වරුණ? මේ පංච උපාදානස්කන්ධය පිළිබඳව ඇති උපාදානෙ. ආන්‍යතනින් අත මිදීමමයි ලෝකෝත්තර භාවය කියලා කියන්නේ. කෙටියෙන්ම කිව්වත් වරුණ ඉපදෙන මැරෙන සසර දුකින් අත මිදීම. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඉතින් මේ ඉපදෙන මැරෙන සසර දුකින් අත මිදීමේ මාර්ගය පැහැදිලිව තිබෙන තැනක ඇතැම් වෙලාවට අපි මේ මාර්ගය නිසලෙස හඳුනා ගන්නට යොමු නොවීමම අපේ ජීවිතයේ සසරේ ගෙන යන්නට හේතුවක් වෙනවා. ස්වාමීන් වහන්සේ දැන් ඔතන දැන් අර ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියාවල ස්වාමීන් වහන්සේ දාන, සීල, භාවනා කියලා කොටස් තුන තියෙනවා ස්වාමීන් වහන්සේ. එතකොට මේ කොටස් තුන සසරේ ගෙන යන මාර්ගයක් ලෙසද අපට හඳුන්වන්නට පුළුවන්කම ලැබෙන්නේ? නැත්නම් හි විමුක්ති මාර්ගය අපිට ඒ තුල තිබෙනවාද ස්වාමීන් වහන්සේ? මෙහෙම අහන්නේ දැන් කුද්දක නිකායේ පුණ්‍යකිරිය වස්තු පිළිබඳව පැහැදිලි කිරීමත් අංගුත්තර නිකායේ පුණ්‍යකිරිය වස්තු පැහැදිලි කිරීමත් එක්ක මට වුණා එක්තරා දේශනාවක විශ්වාස කරන මේ මග ගියොත් එහෙම අපට මෙහිදී හඳුනලා තියෙන භාවනාව මෙත් වැඩිම කියන තැනින් නවතින්න. එතකොට ත්‍රිවිධ පුණ්‍ය මේ දාන සීල කියන තැන්වලදී ස්වාමීන් වහන්සේ මිනිසුන්ට සසරේ යන මාර්ගය තමයි දෙමව්පියෝ, වැඩිහිටියෝ, භික්ෂුන් වහන්සේලා අපිට හැමදේම උගන්වුවේ. ඔතනින් එහාට යන්නට අපි වෙනස් වෙන්නට ඕන, නැත්නම් අපි සම්මාදිට්ඨිය කියලා බොහෝ වෙලාවට මිත්‍යා දෘෂ්ටියටයි වැටෙන්නේ කියන කාරණේ. එතකොට මම ඔබ වහන්සේගෙන් මේ පිළිබඳව දැනගන්නට කැමතියි. පුණ්‍ය ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියාවල දාන සීල භාවනා කියන කොටාංශයේ තුළ හඳුන්වීම තුළ අපිට ධර්ම මාර්ගයේද පැහැදිලි වෙන්නේ, නැත්නම් ඒ ලෞකික මාර්ගයේ තුළ යම් යම් සැප සම්පත් සුඛයන් ලබා ගැනීමේ අවස්ථාදී පිළිබඳව පැහැදිලි වෙන්නේ ස්වාමීන් වහන්සේ. පින්වත් අරුණ, බුදුරජාණන් වහන්සේ සිරිමු මඩලින් වදාළ ප්‍රතිපදාව දාන සීල භාවනා කිව්වත්, සීල සමාධි ප්‍රඥා කිව්වත්, දස පුණ්‍ය ක්‍රියා කිව්වත්, දස පාරමී පිරීමේ ප්‍රතිපදාව කිව්වත්, බෝධිපාක්ෂික ධර්ම වැඩිීමේ ප්‍රතිපදාව කිව්වත්,
චතුරාර්ය සත්‍ය අවබෝධ කිරීමේ ප්‍රතිපදාව කිව්වත් ඒ සෑම තැනකින්ම අදහස් වන්නේ වරුණ ජාති ජරා මරණ සංසාරයෙන් අත මිදීමේ මාවත විවර කර ගැනීමයි. එහිදී වරුණ පුද්ගලයෙකුගේ සාමාන්‍ය චරිතය මනාව ධර්ම මාර්ගයට ගැලපෙන්නත් ඕන. ඒ වගේම චින්තන විදිය ධර්ම මාර්ගයට ගැලපෙන්නත් ඕන. ඒ වගේම වරුණ පුද්ගලෙක් ඉන්න තැන ඉඳන් ඔසවා තබන්නට ඕනේ මේ ධර්ම මාර්ගයෙන්. කිසි දෙයක් දන්නේ නැති කෙනෙකුට එකපාරට භාවනාව උගන්ලා හරියන්නේ නැහැ. එයා ක්‍රමානුකූලව දානය සඳහා යොමු කරනවා. එයා දානෙ පුරුදු කරගෙන යනකොට ලෝභය ටික ටික අයින් වෙලා ප්‍රඥාව මතුවෙන්න පටන් ගන්නවා වරුණ. ඊළඟට ඒ ශ්‍රාවකයාට සීලය ගැන උගන්වනකොට ඒ දානයෙන් ලැබිච්ච මානසික සුවය මුල් කරගෙන එයා සීලයට ඉදිරිපත් වෙනවා සිල් ආරක්ෂා කරන්නට. සීලයත් එකපාරටම බර කරලා ඔබ මේ බ්‍රහ්මචාරී සීලය රකින්න කියලා එහෙම දේශනා කරන්නේ නැහැ. පංචශීල ප්‍රතිපදාව අනුදැන වදාරනවා. ඒ සීලේ රසය වැදුනට පස්සේ ඒ හදවතට ඉන් ඔබට ඒ ශ්‍රාවකයා වටිනාකමක් ජීවිතයට හොයන්න පටන් ගන්නකොට තථාගතයන් වහන්සේ වරුණ මාර්ගය පෙන්වනවා. ඒ විදිහට බුදුරජාණන් වහන්සේගේ කාලේ සමහර උපාසකවරු කිසිදාක ආරම්භයේදී දන් හැන්දක් තමන්ගේ ඉදිරිපත් වීමෙන් දීලා තිබුණේ නැහැ වරුණ. ශ්‍රාවකයන්ගේ රහතන් වහන්සේලාගේ අනුග්‍රහය මත ඉස්සෙල්ලාම එක බත් හැන්දක් බෙදන්න පටන් ගත්තා. ඊට පස්සේ දැන් හරිය සතුටුයි. රහතන් වහන්සේලා වඩිනවා ඒ බත් හැන්ද බෙදලා එදා දවසේ පුදුම මානසික සතුටක් එයාට ඇති වෙනවා වරුණ. ඉතින් බැලුවා මේ දේ හැමදාම කරන්න ඕන. හැමදාම ඔන්න උදේ පාන්දර අවදි වෙලා කැඳ ටිකක් හදාගෙන බත් ටිකක් හොයාගෙන රහතන් වහන්සේ නමක් වඩිනකම් බලාගෙන ඉන්නවා. ඒ වඩින ඉරියව්ව වරුණ හිත නිවනවා. ඒ ඇවිල්ලා දානි පිළිගන්න හැටි හිත නිවනවා. ඒ මුව මඩලෙන් කියා දෙන එකම බුදු වදන හෘදයාංගම වෙනවා. දහසකුත් එකක් ප්‍රශ්න මේ ජීවිතේ නිවී යනවා. ඉතින් මේ උපාසක තන බලනවා තවදුරටත් මේ සැනසීම ඕනමත්. ඉන් අනතුර මේ රහතන් වහන්සේගෙන් අහනවා ස්වාමීනි දැන් මම මොකද්ද කරන්න ඕනේ ඉදිරියට? උපාසකතුමා ඔබ මෙන්න මෙහෙම උදාාර ශික්ෂණ ප්‍රතිපදාවක් තියෙනවා. මානසිකව පුදුම සැනසීමක් ලැබෙනවා. ඔබේ ජීවිතේට පූජනීය බවක් ලැබෙනවා. බුදුපසේ බුදුමහරහත් උතුමෝ ඒ ප්‍රතිපදාවට සාදුකාර දෙනවා. පුරුදු කරලා බලන්න. ක්‍රමානුකූලව වර්ණ ප්‍රාණඝාත ආදී අකුසලෙන් යායින් වෙනවා. ඊට පස්සේ අහනවා ස්වාමීනි මේ පංචශීල ප්‍රතිපදාව තුළ මට අසීමිත තෘප්තියක් තියෙනවා. පිරිච්ච බවක් තියෙනවා. බිය නැති බවක් තියෙනවා. දැන් මං ඊළඟට මොකද්ද කරන්න ඕනේ කියපුවා. එහෙනම් බ්‍රහ්මචාරී සීලයකට එන්න. ඉන්න ඔබට කියලා පැවිදි වෙලා අන්තිමට උපසම්පදා වෙලා මේ ක්‍රමයෙන් මේ උතුමන් වහන්සේ රහත් වුණානේ වරුණ. එනිසා දානයෙන් පරිභාවිත සීලය මහත්ඵලයි මහානිසංසයි. දානයෙන් සීලෙන් පරිභාවිත භාවනා මාර්ගය මහත්ඵලයි මහානිසංසයි. එනිසා වරුණ අමුතු අර්ථ නිරූපණ අවශ්‍ය වන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ සසර දුකට ඇදලා දාන්න කාටවත් කිසිම තැනක කිසිම ධර්මපරයායක් දේශනා කළේ නැහැ. මෞපිය උපස්ථානය කියලා දුන්නේ ඒ පුද්ගලයාට ශික්ෂණය ඇති කරගෙන මේ නිවන් මඟට ආරම්භයක් ලබා ගන්න. අම්මා තාත්තට සලකන දන්නේ නැති කෙනා, වැඩිහිටියන්ට කතා කරන්න දන්නේ නැති කෙනා, හොඳ නරක ටික දන්නේ නැත්නම් සාමාන්‍ය ප්‍රාථමික ගුණධර්ම ටික දන්නේ නැත්නම් කොහොමද වරුණ ආභි සමාචාරික ශික්ෂණයන්ට එන්නේ? උත්තම ශික්ෂණයන්ට එන්නේ. එනිසා වරුණ කිසිම තැනක මේ ධර්මයේ තථාගත ශ්‍රී සද්ධර්මයේ අපට ඕන විදියට අර්ථ නිරූපණය කළ හරියන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු සෑම වදනකින්ම චතුරාර්ය සත්‍ය අවබෝධය සහ විවට්ටගාමී මඟ පෙන්වීම අන්තර්ගතයි. තේර තේරී ගාථා හොඳම නිදර්ශන වරුණ. එහෙමයි සයන්හස. ඉතින් මම හිතන්නේ එය ඔබට දැනෙනවා ඇති බොහෝ වෙලාවට බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මේ ධර්ම මාර්ගය තුල හැසිරීම තුල ඔබ වහන්සේ පැහැදිලි කරන ආකාරයටම මගඵල නිවන් අවබෝධය කරා යන වැඩපිළිවෙල. ඉතින් අපි සයන්හස එතකොට අපි ගිහියන් විදිහට අපේ අතේ ඒ සඳහා ලොකු කටයුත්තක් තිබෙනවා. අපේ ක්‍රියාකලාපයත් ඒ සඳහා යොමු වෙන්නට ඕන. ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියාවලදී දානය සීලය කියන තැනදී අපි එතන නවතින ස්වභාවයක් පෙන්වුම් කරනවානේ ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ අපි එතනින් එහාට අපේ මාර්ගය හදාගෙන නැතිකම අපේ අඩුපාඩුවක්ද? ඒ කියන්නේ අපිට ඒ දානයක් දීලා සීලය සමාදන් වෙලා ඒ තුල යම් ආකාරයකට සැපයක් භුක්ති විඳීම සැනසීමක් හිතේ ඇති කර ගැනීම කියන තැන අපි නැවතිලා ඉන්නවා වගේ තත්වයක් ඇත්තෙන් වෙලාවට පේනවා. ඉන් ඔබට යන ක්‍රමය තුල අපි ක්‍රියාත්මක වීමේ අවශ්‍යතාවයක් තිබෙනවාද ස්වාමීන් වහන්සේ? පින්වත් වරුණ, දානයක් පූජා කරනවට වඩා පැහැදිලිවම යම් වැඩි වීර්යයක් අවශ්‍යයි. හොඳ හැඟීම් පාලනයක් ඇතිව අඛණ්ඩ අච්ඡිද්‍ර අසබල අකම්මාස විඤ්ඤුප්පසත්ත සීලයක් ආරක්ෂා කරන්නට. ඒ වගේම තමයි
ඊට වඩා වැඩි වීරියක් අවශ්‍ය වෙනවා සමත විදර්ශනා භාවනාවේ නිමග්නව සිත පවත්වන්නට. එතකොට දානයක් පූජා කරන ශ්‍රාවකයාට ඉන් ඔබට ගිහිල්ලා පිරිසුදු සීලයක සංවරය ලබාගෙන ඉන් ඔබට ගිහිල්ලා සමත විදර්ශනා භාවනා මාර්ගයට අවතීර්ණ වෙනකොට සෑහෙන තරමට ශ්‍රද්ධාවක් වීරියක් අවශ්‍යයි. ඉතින් අපේ සාමාන්‍ය ගිහි සමාජයට වෙලා තියෙන වරුණ දානමය පින්කම සිද්ධ කරනවා බොහෝම උසස් ආකාරයෙන් අපේ ගිහියැත්තෝ පුළුවන් වෙලාවට සීලයත් ආරක්ෂා කරනවා. හැබැයි එතනින් එහාට ගිහිල්ලා සමත විදර්ශනා භාවනාව සඳහා කාලය වෙන් කරගෙන ගත නිසල්මන්ව තබාගෙන පුහුණු කළ යුතු කොටස එසේ පුහුණු කරන්නත් සක්මන් ආදී භාවනාවකින් පුහුණු කළ යුතු කොටස එසේ පුහුණු කරන්නත් වෙලාවක් හදාගන්නේ නැහැ. ඒ කියන්නේ ඒ සඳහා එක පැත්තකින් වරුණ තියෙන අවශ්‍යතාව දැනෙන්නේ නැහැ. ඒ කියන්නේ මෙහෙම හිතන්න වරුණ දැන් යමක් රසවත්ව හදවතට දැනෙනවා නම් දැනෙන දෙයටනේ ජීවිතේ ප්‍රධානත්වය ලැබෙන්නේ. එතකොට දානයක් පූජා කරනකොට ස්වාමීන් වහන්සේලා වඩිනවා බොහොම සතුටක් හිතට දැනෙනවා. ඒ කියන බණපදයෙන් හිත නිමිල යනවා. ඒත් එක්ක මේකේ රසයක් තියෙනවා. අතහැරීම වරුණ රසවත් දෙයක්. අල්ලා ගැනීම රසවත් දෙයක් නෙමෙයි. අල්ලාගත්තොත් දුකක් අල්ලගන්නේ. ඒක සාමාන්‍ය මිනිසුන්ට උනත් තේරෙනවා. හැබැයි කියා ගන්න තේරෙන්නේ නැහැ. දානමය පින්කම සිද්ධ කරාට පස්සේ මිනිස්සු බුදුම විදියට සතුටින් ඉන්නවනේ වරුණ. පිපිච්ච හදවතක් ඇතිව වම සතුටින් දානමය පින්කමක් සිද්ධ කරලා බොහෝ දෙනා වරුණ අරණ්‍ය සේනාසනයට ඇවිල්ලා පන්සලට ඇවිල්ලා යන හැටි දැක ගන්න ලැබෙනවා. හැබැයි ඒ අයට සීලය ගැන කතා කරොත් අකමැති නෑ. නමුත් එතෙන්ට එන්න වීරියක්, එතෙන්ට එන්න උවමනාවක්, ඒ අර පුරුදු ටිකක් තියෙනවා. හැබැයි වීම ටිකක් තියෙනවා. ඒ ටික කඩා ගැනීම පිණිස දැවැන්ත කල්යාණ මිත්‍රයාගේ සහයෝගයක් ඒ ජීවිතවලට නෑ. ඒ වගේම ජීවත් වෙන හැටි, රැකියාව, ඊළඟට වරුණ වැඩිපුර ලැබෙන ඇසුර, අහන්න දකින්න ලැබෙන දේවල් මේවත් එක සිත නිතරම කැළඹිලා තියෙන්නේ. කැළඹිච්ච සිතකට ආවේගයන් නැති වෙනවා, සරාගී සංකල්පනා ඇති වෙනවා. ඊට පස්සේ දැන් මේ හිතේ තියෙන ඒ ආවේගශීලීත්වය, ධම්නස, ඒ වේදනාව නැති කරගන්න අර ලාමක ආස්වාදයක් හොයනවා. කම්සුවේ හොයනවා. මිහිරි ගීතයන්හි, මිහිරි නර්තනයන්හි ආස්වාදය හොයනවා. අන්න එහෙම වුණාට පස්සේ වරුණ සමත භාවනාවක් තුල ලැබෙන ඒ අති ප්‍රණීත සුවය මේ ශ්‍රාවකයෝ දන්නේ නැහෙනි. නොදන්නා නිසායි ඒකට ප්‍රවේශයක් හදාගන්නේ නැත්. කොහොම හරි අපි උත්සාහවත් වෙලා අපේ ශ්‍රාවකයන්ට මේ භාවනාවේ ඇති රසය කියා දුන්නොත් වරුණ ආරම්භයක් ඇති කරලා දුන්නොත් ඕනම කෙනෙක් මේ මාර්ගයෙන් ඉවත් වෙන්නේ නැහැ. අපට අමාරු ආරම්භයක් ඇති කරලා දෙන්නයි. ඒ උදෙසා තමයි වරුණ සත්පුරුෂයා කටයුතු කරන්නට ඕනි. අර්ථචර්යාවන් අතර උතුම් අර්ථචර්යාව කොමක්ද? ඒ ශ්‍රද්ධාව පිහිටවලා දීලා, ඒ වීරිය ඇති කරගන්න මඟ පෙන්වලා, ඒ භාවනාවේ රස හිතට කාවැද්ද වීම. වරුණ ඒ සඳහා ඊ타ත්ම යෝග්‍ය වයස වෙන්නේ සාමාන්‍යයෙන් හිත නොමග යන්නට කලින් අම්මා තාත්තගේ සෙවණේ ඉන්න කුඩා කාලේ. අන්නේ කාලයේදී වරුණ පුළුවන්කම ලැබුණොත් මේ භාවනාවට අපේ දරු පරපුර යොමු කරන්න, ඒ රසය හිතට වුන් තේරුම් ගත්තොත් කවදාවත් මේ ශාසනයෙන් අයින් වෙන්නේ නැහැ. මතක තියාගන්න ඕනි වරුණ බලහත්කාරගමින් මේ ධර්ම මාර්ගය තුල කවුරුවත් රඳවන්න බෑ. ඒ වගේම වරුණ මේ ධහමේ රස වැටිච්ච දාට මොනම හේතුවකින්වත් ඒ ශ්‍රාවකයා බුදුරජාණන් වහන්සේගෙන් ඈත් කරන්න බෑ. ඇයි වරුණ එහෙම බැරි? මේක සනාතන සත්‍යයක්. සත්‍ය කියන එක අවබෝධ වෙන්න ඕනි. බලෙන් කාවද්දන්න බෑ. එහෙමයි ස්වාමීන් දැන් අපි ඔබ වහන්සේ සිහිපත් කරනවා වගේම අපි දකින්නේ දැන් ඒ ධර්මය කෙනෙකුගේ හිතට ඇතුළු කරන්නට, හිත නොමග යන්නට කලින් තිබෙන ළමා කාලේ ඉතා වැදගත් කියන කාරණා ඔබ වහන්සේ සිහිපත් කරනවා. හැබැයි අපි අධ්‍යාපන රටාවත් එක්ක බලනකොට අපි තරඟකාරී ස්වභාවයකට තමයි අධ්‍යාපන රටාවේදී යොමු වෙලා තිබෙන්නේ. ළමේ පාසලකට ඇතුළත් කරපු මුල් අවදියේ ඉඳලා පහවසර ශිෂ්‍යත්වයේ දක්වා තරඟයක් වෙනතන් ඔවුන්ගේ ජීවිතය වැඩි වශයෙන්ම යොමු වෙලා තියෙන තරඟයකට. ඉන්පසු ශිෂ්‍යත්වයේ පසු වුණාට පස්සේ සාමාන්‍ය පෙළ දක්වා වූ තරඟය. සාමාන්‍ය පෙළින් පසු උසස් පෙළ දක්වා වූ තරඟය. ඊට පසු විශ්වවිද්‍යාල මට්ටමට ගෙන ඒමේ තරඟය. මේ වගේ තරඟවලට තමයි අපේ ජීවිතය නැත්නම් මේ වගේ මේ අති වේගයෙන් ගමන් කරන රටාවකට තමයි අපේ ජීවිතය මූලික කාලයේදී අපි යොමු කරගෙන තිබෙන්නේ තරුණයෙකු බවට පත් වෙන්නටත් ඉන් එහාට යන අවස්ථාවල බොහෝ වෙලාවට. ඒතකොට බොහොන්ස කියන්නේ මේ ධර්මයේ ප්‍රගුණ කරන්නට යහපත්ම කාලයක්. අනිත් කාලත් හොඳයි. හැබැයි යහපත්ම කාලයක් ළමා කාලය තුල ඒ සඳහා යොමු වීම. ඒ සඳහා අපේ රටේ තිබෙන ඉඩකඩ ප්‍රමාණවත් නැති ස්වභාවයක් පෙන්වුම් කරනවාද ස්වාමීන් වහන්සේ? මේ අධ්‍යාපන රටාවට කොහොමද අපි මේ ඔබ වහන්සේ සිහිපත් කරන ධර්ම මාර්ගය, නිවන් මාර්ගය ඇතුළත් කරන්නේ ස්වාමීන් වහන්සේ? ඇතුළත් කිරීම තුල
ඔවුන්ට මේ අධ්‍යාපන රටාවට බාධාවක් වෙන්න පුළුවන් නැත්නම් ඊට සමගාමීව කෙනෙකුගේ මනස ගොඩනගවන්නට තිබෙන හැකියාව කෙසේද ස්වාමීන් වහන්සේ? පින්වත් වරුණ, සැනසීම හොයන මිනිසාට තියෙන එකම මාවත තථාගත ධර්මයයි. ඔය හැම තැනකින්ම මිනිස්සු සැනසීම නේද වරුණ හොයාගෙන යන්නේ. පුංචි කාලේ පුංචි දරුවගේ කොන්දේ උහුල ගන්න බැරි පොත් ගොඩක් එල්ලලා පාසලට සිත් සතර ඉගෙන ගන්න යවන්නේ තක්ෂලාවට වරුණ සැනසීමේ දරුවට ලබා දෙන්නනේ. දැන් වරුණට තේරෙනවානේ මාධ්‍යවේදියෙක් හැටියට වරුණට හොඳ අවබෝධයක් තියෙනවා මේ ජන සමාජයේ ඒ අධ්‍යාපනයෙන් බලාපොරොත්තු වන පරමාර්ථ එකක්වත් අඩුම තරමින් සාක්ෂාත් වෙලා තියෙනවද? පරමාර්ථය ඇති බොහෝ ගණනක් වරුණ. ඉලක්ක ඇති බොහෝ ගණනක්. හැබැයි පුළුවන් නම් පෙන්වන්න ඔය කියන අධ්‍යාපන ක්‍රමයෙන් මිනිස් මනසට සතුට උපදවා දෙන එකම අරමුණක්වත් සාක්ෂාත් වෙලා නැහැ වරුණ. ඇයි ඒ? ඒ කියන්නේ දිනෙන් දිනම අපි දුකට යන්නේ. දුකට යන්නේ දිනෙන් දිනම. එතන නෙක්කම්ම විතරකයක් නැහැ වරුණ. අව්‍යාපාද විතරකයක් නැහැ. අවිහිංසා විතරකයක් නැහැ. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන වරුණ පැහැදිලිවම මහණෙනි කරුණු හතරකින් යම් භික්ෂුවක් යුක්ත වෙනවා නම් යම් ගිහි ශ්‍රාවකයෙක් යුක්ත වෙනවා නම් එයා යෝනිචස්ස ආරද්ධා හෝති ආසවානං කයාය නිවන් සෝය වෙත මේ ජීවිතයේ සැනසීම වෙත එයාට මාවත පෑදෙනවා. මොනවද? නෙක්කම විතරකෙන් එයා ඉන්න ඕනේ. අතහැරීම පුරුදු වෙන්න ඕනේ වරුණ. දැන් ඔය අධ්‍යාපනයේ දරුවන්ට අතහැරීම පුරුදු වෙනවද? අතහැරීම කියන්නේ වරුණ මේ නිර්දය ලෙස සියල්ල ඉවත් කිරීම නෙමෙයි. අල්ලා ගැනීම වෙත පුද්ගලයෙකුගේ මනසක් පුංචි කාලේ ඉඳන්ම හැදුවොත් එතන එන්නේ ආත්මාර්ථකාමීත්වයනේ. ඒ මනස බොහොම හැකිලුණ මනසක්, සංකීර්ත මනසක්. ඒ වගේ මනසකට වරුණ මේ විරාගී සුවය දැනෙන්නේ. මිනිහෙකුගේ සිත කියන්නේ පුදුමාකාර බල සම්පන්න වස්තුවක් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන භාවිත කළොත්. හැබැයි ඔය අධ්‍යාපන ක්‍රමයෙන් වරුණ මනස වැඩෙන්නේ නැහැ. මනස තවත් දුර්ගුණ වලින්, මනස තවත් කිලුටු වලින් වැසී යනවා. වරුණ මේ අධ්‍යාපන ක්‍රමයට නෙමෙයි තුන් කාලයේ කවදා හෝ තැනක කවුරුන්නෝ කෙනෙක් මේ විදියට හිතන්න පුරුදු වුණොත් සිල්වත්ව ගුණවත් මේ විදියට හිතන්න පුරුදු වුණොත් එයාගේ හිත පිරිසුදු වෙනවා. රාග, ద్వේෂ, මෝහ අයින් වෙලා ඒ මනසේ තියෙන ධාරණ ශක්තිය, චින්තන ශක්තිය, උපාය උපක්‍රම හඳුනා ගැනීමේ ශක්තිය, දුර දක්නා බව මේ හැම දෙයක්ම වරුණ දියුණු වෙනවා. ඒකට කියන්නේ සැබවින්ම බුදුරජාණන් වහන්සේ ලබා දෙන සම්මා දිට්ඨික ඥානෝත්පාදක වැඩපිළිවෙල කියලා. ඒ වැඩපිළිවෙලට සුදුසුම වයස වෙන්නේ වරුණ ඔය ළමා කාලේ. හැබැයි දැන් වරුණ ළමා කාලය තමයි ජීවිතයට වැඩිම අනතුරක් සිද්ධ කරන කාලේ. දැන් බලන්නකො පුංචි දරුවෝ හැදිලා එනකොට වරුණ දැන් ඒ දරුවන්ගේ තියෙන ආකල්පත් එක්ක බැලුවොත් වැඩි වියට ආවට පස්සේ මොනතරම් ක්‍රූර වෙයිද කියලා හිතෙනවා. ඇතම් ආකල්ප දිහා බලන්නේ නේද වරුණ? එහෙමයි සයන්හස. සයන්හස එතකොට මම ඔබ වහන්සේගෙන් දැනගන්නට කැමතියි මෙය කොහොමද ඔබ වහන්සේ කියන සම්මාදිටික මේ ඥානය ඇති කරගන්නට පුළුවන් වැඩපිළිවෙල මේ අධ්‍යාපන රටාවට මේ මනුෂ්‍ය සමාජයට ඊට සමගාමීව යෙදීම තුළ ඔය කියන ප්‍රතිඵලය ලබා ගන්නට පුළුවන්. නැත්නම් මේ දැන් අපි පුරුදු වෙලා ඉන්න අධ්‍යාපන රටාවට හෝ සමාජ ක්‍රමයට පටහැනිව අපට ගමන් කරන්නට සිදු වෙනවාද? මේකට සමගාමීව ඔබ වහන්සේ කියන ධර්ම මාර්ගයේ දරුවන්ව හික්මවන්නට එතකොට මිනිසුන්ව සමාජගත කරන්නට තිබෙන හැකියාව කෙසේද ස්වාමීන් වහන්සේ? පින්වත් වරුණ මුලින් කිව්වා වගේ වරුණ පුංචි කාලේ ඉඳන්ම තරංගයකට මේ අපේ ජන සමාජය යොමු කරලා තියෙනවානේ. ඒ තරංගය තුල තමයි වුණට ජය පෙන්වලා තියෙන්නේ. ඉතින් අපි කොහොම කතා කළත් මේ වහන අම්මලා තාත්තලා පවා ආයෙමත් ඒ තරංගයට වැටෙනවා. මතක තියාගන්න ඕනේ වරුණ මේ ප්‍රවාහය කඩා ගන්න අම්මා තාත්තට හොඳ පෞරුෂයක් තියෙන්න ඕනේ. අම්මා තාත්තට හොඳ අදිෂ්ඨානයක් තියෙන්න ඕනේ. මගේ දරුවා, මගේ දුවා මම මේ කියන තරඟකාරී ක්‍රමවේදයට ඇතුල් කරලා මේ දරුවන්ගේ මේ මල් වගේ හිත් මම තලන්නේ නැහැ. අමුතු ඉලක්ක මම ලබා දෙන්නේ නැහැ. ගුණධර්ම වලට වැඩි ඉඩක් දීලා ජීවිතේ ජය ගන්න මම පාර පෙන්නනවා. වරුණ ඒ වගේ කෙනෙක් කවදා හෝ ජීවිතේ දිනනවා. හැබැයි මතක තියාගන්නට ඕන ඔය බාහිර තරඟයට ගියපු කෙනාගේ ජීවිතයට පසුතැවෙන අවධියක් වෙනවා. කාටවත් ඒ පසුතැවීම නතර කරන්න බෑ. අපිට උත්තරයකුත් ඕනනේ වරුණ දැන් මේ ප්‍රශ්නෙට. මේ සමස්ත අධ්‍යාපන ක්‍රමයේම වෙනස් වෙලා මේ බලාපොරොත්තු වෙන වැඩපිළිවෙලට මේ ජන සමාජය ඉදිරි කාලේ එයිද කියලා අපිට කිසිසේත්ම හිතන්නට අමාරුයි. ඒ වුණත් මෙව අහන අපේ ශ්‍රාවකයන්ට ඔවුන්ගේ දරු පරම්පරාවට අපට දෙන්න පුළුවන් හොඳ මඟ පෙන්වීමක්. මේවා අහන පින්වත් අම්මලා ඉන්නවා, තාත්තලා ඉන්නවා.
ඒ වගේම තරුණ තරුණියෝ ඉන්නවා. ඔය ඇත්තෝ මේ ධර්මය අහලා හදවතින්ම බුදුරජාණන් වහන්සේ සරණ යන්න. ජීවත් වෙන්නේ පොඩි කාලයයි කියලා හිතන්න. මොනම හේතුවක් නිසාවක් අනවශ්‍ය පීඩා ඔලුවට අරගෙන වැඩක් නැහැ කියලා හිතන්න. එහෙම හිතලා පුළුවන් තරමින් උපරිමයෙන් සිල්වත් වෙන්න. සිල්වත් වෙලා මේ ජීවිතය මැරෙනවා මරණය කරා මේ මොහොතින් මොහොත ගමන් කරන්න කියන නෙක්ඛම්ම සංකල්පනාවෙන් යුක්තව ලැබිච්ච උපරිම අවස්ථාව උපරිම වටිනාම අවස්ථාව තමයි බුද්ධ ශාසනය. ඒ උදෙසා ප්‍රධාන තැන දීලා වරුණ වැඩ කරන්න පුළුවන් වුණොත් අන්නේ අම්මා තාත්තලාගේ දරුවන්ට මේ දායාදේ යනවා. කොහොම වුණත් අපේ දරුවෝ කොහොම හරි අවස්ථාවක් හදාගෙන මාසයකට එක දවසක් හරි වරුණ උපෝසත සීලයක හික්මවන්නට ඕන. ඒ දරුවන්ට උදෑසන කාලේ හවස් කාලේ අවම මට්ටමින් වරුණ පැය භාගයක්වත් මේ භාවනාව හුරු කරවන්නට ඕනි. ගෙදර ඉඳලා ඉස්කෝලේ ගිහිල්ලා ඒ අවස්ථාව නම් ලැබෙයි කියලා හිතන්න බෑ වරුණ. මේ තියෙන තත්වය තුළ අම්මා තාත්තට තමයි මේ වගකීම තියෙන්නේ. ඒ අම්මා තාත්තටයි මේ කාරණේ මතක් කරන්නේ. ඔබේ අහිංසක පුතාට අහිංසක දුවට ඇත්තටම ආදරයක් තියෙනවා නම් ව්‍යාජ ආදරයක් නෙමෙයි වරුණ අව්‍යාජ ආදරයක් තියෙනවා නම් උදෑසන කාලයේ පැය භාගයක්වත් අඩුම තරමින් බුද්ධානුසති භාවනාව සඳහාවත් හුරු කරන්න. හවස් කාලේ මොන්න තරම් වැඩ තිබ්බත් පැය භාගයක්වත් බුද්ධානුසති භාවනාව සඳහා හුරු කරන්න. ඔබත් ඒ වැඩපිළිවෙලට එකතු වෙලා ඔබ සමගම ඒ භාවනාවට එකතු කරගන්න. ඒ පුංචි දුවට පුතාට මේක කියලා දෙන්න. වරුණ අම්මා තාත්තට මේ දේ කරන්න පුළුවන් බැරි කමක් නැහැනේ. අනිත් හැම දෙයකටම අවස්ථාව තියෙනවා. අනිත් හැම ගමනකටම වුන්ට වෙලාව හදලා දෙනවා. ඇයි මේක සඳහා හදලා දෙන්නේ නැත්තේ? එහෙනම් අපි මේ වගකීම වරුණ දැනට අම්මා තාත්තට බාර දෙමු. මේ අධ්‍යාපන වැඩපිළිවෙලට එහි නියමුවන්ට මේක බාර දීලා අපි ප්‍රගතියක් බලාපොරොත්තු වෙන් හිටියොත් මැරෙනකම්ම පීඩාවෙන් ඉඳලා මැරෙන්න වෙන්නේ වරුණ. එහෙමයි. මම හිතන්නේ අපේ පැරණන් තුල තිබුණ යම් යම් ලක්ෂණයන් ඒ සම්බන්ධව විශේෂයෙන්ම දැන් ඔය සන්ධ්‍යාවේ බුද්ධ වන්දනාව සිදු කරන්නට අපි මතකයි අපි පුංචි කාලේ ඉඳලම අපිට ඒ සඳහා වෙනමම ක්‍රමවේදයක් තිබුණා. අපි අහල පහල ගෙවල් වල අයත් එකතු කරගෙන මල් පෙරහැරවල් වලින් තමයි මල් ත්‍රිජනන හංසයට පුදන්න මල් සකසාගෙන පෙරහැරින් වල තමයි හවස් කාලයේදී බුද්ධ වන්දනාවට මල් පූජා කරන්නේ. ඉන්පසු ඒ බුද්ධ වන්දනාව නිමවන තැන ඉඳලා පැය භාගයක පමණ කාලයක් පැයක පමණ කාලයක් භාවනාව කරන්නට නිරන්තරයෙන්ම ගුරුහරු කරන්න නැති වුණත් අපි ඉන්නේ වැඩිහිටියන් අපිට මඟ පෙන්වනවා. ඒ අත්‍යවශ්‍යම ජීවිතේ කොටසක් කියලා හඳුන්වුවා. අද මේ தත්ති බොහෝ වෙලාවට දකින්නේ නැහැ. අර නාමිකව නැත්නම් අර කරන්නන් වාලේ ක්‍රියාපිළිවෙතට ඇතුළත් වුණු තවත් එක් වැඩ කොටසක් විදිහට තමයි බුද්ධ වන්දනාව පවා නිවසක සිදු වෙනින් එහාට යෑමේ අවශ්‍යතාවයක් එතකොට අපිට මේ කාරණා තුළ පැහැදිලිව පේන සවනහංශ නිතිපන්සිල් පොය අටසිල් කියලා මේ සඳහන් කරන කාරණාව සවනහංශ තවත් පැහැදිලි කරලා දෙන්න. ඒ කියන්නේ පංචශීලය අවශ්‍ය වෙන්නේ ඇයි? පංචශීලය තුළ අපට මේ කියන ධර්ම මාර්ගයේ හැසිරෙන්න තියෙන ඉඩකඩ මද නිසාද පොයට අටසීල සමාදන් වෙන්නට නැත්නම් දසසීලය සමාදන් වෙන කෙනෙකුට යොමු වෙන්නට ඉඩකඩක් තිබෙන්නේ? පංචශීලය කොතෙක්ද අපේ ජීවිතයට අවශ්‍ය වෙන්නේ සහ ඒ තුළ අපේක්ෂා කරන්නේ කොහොමද කියන කාරණේත් අපිට පහදලා දෙන්න ස්වාමීන් වහන්සේ. පින්වත් වරුණ, කාමයන් කියන්නේ පුද්ගලයෙක් නිරයට අදින හේතුවක්. එතකොට සාමාන්‍ය ජීවිතයට නමක් කියනවා කාම භෝගී ජීවිතය කියලා. ප්‍රියමනාප රූප ශබ්ද ගන්ධ රසයන් ආස්වාදය ලැබමින් තුන් වේලම ආහාර අනුභව කරමින් සුවඳ විලවුන් කසේ සලු ධරමින් යහන්හි සතපෙමින් ආවාහ විවාහ කටයුතු අමුදරු සම්බාධක මැද රැකී ආරක්ෂා ධනෝපායනයන් මැද ජීවත් වෙනවා. ආන්නේ ජීවත් වීම කාමභෝගී ගිහි ජීවිතය. මෙන්න මේ කාමභෝගී ගිහි ජීවිතය ඊටාම අන්තරායකරයි. ඒ අන්තරායකර බව කොච්චරද කියනවා නම් ඒ කාමභෝගී ගිහි ජීවිතය කෙලවර වෙන්නේ නිරයෙන්. ආන්නේ නිරය ගමනින් වළක්වන්නට තථාගතයන් වහන්සේ මේ පංචශීල ප්‍රතිපදාව අනුදැන වදාලා. කාමභෝගී ගිහි ජනතාවට ඒ Tamanගේ ගිහි ජීවිතය අපායෙන් ගොඩ දමා ගැනීම පිණිස අපාගමනින් වළක්වා ගැනීම පිණිස පංචශීල ප්‍රතිපදාව අනුදැන වදාලා. ඒ පංචශීල ප්‍රතිපදාවේ හික්මන ගියාට Tamanගේ කාමුක ජීවිතයේ සීමා තියෙනවා. ඒ සීමා උල්ලංඝනය නොවන නිසා එයාට බරපතල තත්වයක් ඇති වෙන්නේ නැහැ. හැබැයි වරුණ එතනත් ඒ පංචශීල ප්‍රතිපදාව නිත්‍යයෙන්ම හැම තැනකම ශ්‍රාවකයෝ විසින් ආරක්ෂා කළ යුතුයි. මොකටද? Tamanට ඉදිරියේ තියෙන මහා අනතුරින් වැළැක්වීම පිණිස, වළක්වා ගැනීම පිණිස. ඒ වගේම වරුණ වළක්වාගෙන ධර්ම මාර්ගයේ ඉදිරියට යන්න නම් මේ කාමයන්ගෙන් අත මිදෙන්න ඕන.
වරුණ ගිහි ජීවිත ගත කරන්නේ නැත්තන්ට මාසෙකට දින 4ක්වත් අඩුම තරමින් ඔය 3 වන ශික්ෂාපදය ඒ කියන්නේ 3 වන ශික්ෂාපදය හා සම්බන්ධයේ හැසිරීම තියෙනවා. ඒ කාමුකත්වයෙන් වෙන් වෙලා ගත කරලා ඒ පුහුණුව තුල එයාට ඒ කල් ගෙවීමේ හැකියාව දිනු කරන්නට තථාගතයන් වහන්සේ මඟ පෙන්නනවා. පෝය අටසිල් කියලා කියන්නේ වරුණ 4 පෝයට මේ කාලේ මිනිස්සු බ්‍රහ්මචාරී සීලයක් සමාදන් වුණා. 24 පැයක් බ්‍රහ්මචාරී සීලයක් ආරක්ෂා කරගන්නවා. ඒත් සමගම වරුණ විකාල භෝජනයට යන්නේ නැහැ. එන්නටුම් ගැයුම් මුසුළු විසුළු දකින්නේ නැහැ. මල් ගඳ වෙලොන් දරන්නේ නැහැ. උස්සසොන් මහාසොන් පරිහරණය කරන්නේ නැහැ. ආන්නේ විදියට අර කාමයන්ගෙන් අයින් වෙලා ඔය නවාංග උපෝසතිය කියන්නේ රහතන් වහන්සේලා මෙහෙමයි කළේ මමත් මෙහෙම කරන්නට ඕනි. රහතන් වහන්සේලා දිවි හිමියෙන් මෛතුන සම්භෝගයෙන් වෙන් වුණා. මමත් මේක රාත්‍රියකට දෙයෙන් වෙන් වෙනවා. අන්න එහෙම වෙන් වෙලා මේ නෙක්ඛම්ම ගත ජීවිතයට පුද්ගලයාගේ මනස හුරු කරන්නයි පෝය අටසිල් කියන ප්‍රතිපදාව තථාගතයන් වහන්සේ දේශනා කළේ. ඒ වගේම වරුණ නිති පන්සිල් කියන ප්‍රතිපදාව තථාගතයන් වහන්සේ අනුදැන වදාළේ පුදුමාකාර මහා කරුණාවකින්. මේ මිනිසු නිරයට නොවැටේවා, මේ මිනිසු දුකට නොවැටේවා, මේ අහිංසක සත්ව ප්‍රජාවට දුකක් විපතක් ඇති නොවේවා කියන සම්බුදු කරුණාවෙනුයි මේ පංචශීල ප්‍රතිපදාවේ ශ්‍රාවකයන් දිරිමත් කළේ ගිහි ශ්‍රාවකයා. එහෙමයි සයන්හස. මම හිතන්නේ ඔබ වහන්සේ පැහැදිලි කරනවා වගේම සෑම දිනයකම පංචශීලය සමාදන් වෙලා ඒ සීලය ආරක්ෂා කරගෙන සතර පෝයට අෂ්ටාංග උපෝසත සීලය සමාදන් වීම. ඒ කියන්නේ මාසයකට පෝය මාසයකට දින 4ක් එතකොට අපි අෂ්ටාංග උපෝසත සීලයත් සමාදන් වෙනවා. සතර පෝයටම. එතකොට මේ හැම සතියකටම එක් දිනක් බැගින් හෝ අපිට අටසිල් සමාදන් වීමේ ඉඩකඩකුත් තිබෙනවා. මේක අඛණ්ඩ වැඩපිළිවෙලක්. ඒ කියන්නේ අපිට බොහොම අමාරුවෙන් එනවාට වඩා ක්‍රමක්‍රමයෙන් අපිට ඒ සඳහා පියවර ඉදිරියට මේ වැඩපිළිවෙලක් තමයි මේ තුල අපිට පේන්නේ ස්වාමීන් වහන්සේ. මේ தත්ත්වය බිඳිලා තිබෙන්නේ. විහාරස්ථානවල බොහෝ වෙලාවට පුරපසළොස්වක පොහෝ දිනයට පමණයි අෂ්ටාංග උපෝසත සීලය සමාදන් වීමේ වැඩපිළිවෙල පිළිබඳ නිරන්තරයෙන් කතා බහ කෙරෙන. එතකොට අර සෑම සතියකටම වරක් වගේ එළඹෙන, ඒ කියන්නේ මාසයකට එළඹෙන උපෝසත දිනයන් 3ක්ම මගහැරෙනවා. මේ යම් ආකාරයේ තිබුණු වැඩපිළිවෙල අඛණ්ඩව පැවති වැඩපිළිවෙලේ යම් බිඳීමත් එක්ක ඇතැම් වෙලාවට ඒවත් හේතු වෙන්නට ඇති මිනිස් සමාජය තුළින් මේ දේවල් ටික ඈත් වෙන්නට. ඒ කෙසේ නමුත් මම හිතන්නේ අපට නැවත ඒ පිළිබඳව සැලකිලිමත් වෙලා අපට අපේ ජීවිතය තුළ අනේ අපි කොහොම හරි පංචශීලය ආරක්ෂා කරගෙන සෑම දිනයකම ඒ වගේම සතර පෝය තුලදී ඔය අපේ ස්වාමීන් වහන්සේ සිහිපත් කළ ආකාරයට අෂ්ටාංග සීලයකට යන්නට හැකියාවක් තියෙනවා නේද? ඒ සඳහා අපි ඉඩකඩ වෙන් කරගත යුතුයි. ඒ සඳහා යොමු විය යුතුයි කියන ප්‍රතිපදාවේ ගමන් කරනවා නම් මම හිතන්නේ අපිට තවත් සැනසෙන්නට පුළුවන්. ස්වාමීන් වහන්සේ දේශනාව තුළ කය අපට කොයි ආකාරයෙන් බලපාන අපි කය දිහා බලන්නේ ස්වාමීන් වහන්සේ සුබ නිමිත්තක් විදිහටමනේ. මේ කය අපිට දැනෙන්නේ මෙහෙමයි. බුද්ධ දේශනාව තුළ වහන්සේ අද පහදලා දුන්නා පිළිකුල් සහගතසේ හටගන්න ලැබුම් ගන්න ස්ථානයේ කය කියලා. අපි හිතට රැවටිලාද ස්වාමීන් වහන්සේ තියෙන. එතකොට අපිට මේක සුබ නිමිත්තක් විදිහටම පේන්නේ අපේ අයෝනිසෝ මනසිකාරයම. පින්වත් වරුණ කලින් අහපු ප්‍රශ්නය පිළිබඳව තව කරුණු කිහිපයක් කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා. වරුණ දැන් පංචශීල ප්‍රතිපදාවේ ඉක්මෙන ශ්‍රාවකයා ඉන් අනතුරුව මාසයකට දින 4ක් නෙක්ඛම්ම ජීවිතයට යොමු කරනවානේ. ඒ තුල විශාල බලාපොරොත්තුවක් තියෙන බුදුරජාණන් වහන්සේගේ බලාපොරොත්තුව තමයි දැන් කාමයන් කියන්නේ වරුණ කවදා හෝ ගින්නක් ගෙන දෙන වස්තුවක්. කාමය කියන්නේ කවදා හෝ බලාපොරොත්තු නැති කරනවා. කාමයන් පූර්ණ තෘප්තියකට අරමුණක් නෙමෙයි. මේ කාමයන්ගේ දුක වැඩි, ආස්වාදය අඩුයි. හැබැයි මේ ස්වල්ප ආස්වාදයට අසු වෙලා ඉන්න මිනිසාට 100%ක්ම ආරම්භයේදී මේ කාමයන් අතමුදවන්නට බෑ. කාමයන්ගෙන් ඉතින් ටික මේ කාමයන් පිළිබඳව කාම පරිභෝගය පිළිබඳව යම් සංවරණයක් පනවලා ඉන් අනතුරුව මාසයකට දින 4ක් බ්‍රහ්මචාරී සීලයකට යොමු කරනකොට දැන් මෙයාගේ ජීවිතය අවර බලා අස්තේ බලා නැත්තම් ගෙවි මරණය කරා යනකොට දැන් මේ ප්‍රතිපදාවන් දෙකම යම් පමණකට හුරු කරලා වයසට යන්න කාමයන්ගෙන් ලැබෙන තෘප්තිය අඩු වෙනකොට මේ පුද්ගලයාට දැන් යම් පුහුණුවක් ලැබිලා තියෙනවා වරුණ මේ භාවනාව පැත්තෙන්, බ්‍රහ්මචර්යාව පැත්තෙන්, නෙක්ඛම්මයේ පැත්තෙන්. ඉන් අනතුරුව පූර්ණ කාලීනව මේ වැඩ පිළිවෙලට පැමිණීමේ හැකියාවක් මෙයාට තියෙනවා. එනිසා වරුණ හැම පැත්තක්ම බුදුරජාණන් වහන්සේ මහා ප්‍රඥාවෙන් බැලුවා. යෞවන කාලයේ අතේ පය වාරු තියෙන කාලේ හැමෝටම නෙක්ඛම්මයේ පුරුදු කරන්න බෑනේ.
හැමෝටම බ්‍රහ්මචර්යා පුරුදු කරන්න බෑනේ. බැරි ඇත්තන්ට අපාය නොවැටි ගිහි ගෙදර ඉන්න වැඩපිළිවෙලක් දේශනා කරා. එතනින් එහාට එන්න හයිය තියන අයට, හැඟීම් පාලනයක් තියන අයට තරුණ වයසේ ඉඳන් 7 හැවිරිදි දිවියේ ඉඳන් ශාසනය දොරටු විවර කළා. ඉතින් එහෙම බැරි වුණොත් වරුණාර පෝයාට සිල් කියන උතුම් ප්‍රතිපදාව තුළ අවම වශයෙන් දින 4ක්වත් බ්‍රහ්මචාරී සීලෙ හික්මෙන්නට තථාගතයන් වහන්සේ මාර්ගය විවර කළා. ඒක තමයි වරුණේ කියන්නට ඕනි කරුණු ටික. ඊළඟට වරුණ හෙව්වනේ දැන් මේ කය ගැන කුච්චිතානං ආයෝ කායෝ කියලා මේ දේශනාවේ අපි දේශනා කරානේ බුද්ධ වචනය අනුව. පිළිකුල් දේ ලැබුම් ගත්ත තැන, පිළිකුල් දේ උපදින තැන, අසුබ දෙයක් යම් තැනක එකතු වෙලා තියෙනවනම් ඒකට තමයි වරුණ කය කියන්නේ. හැබැයි මේ කය සුභයක් හැටියට, ඉෂ්ඨාරම්මණයක් හැටියට සමස්ත මිනිස් වර්ගයාම වගේ ග්‍රහණය කරලා තියෙනවා. මිත්‍යා ලෙස මිත්‍යා ග්‍රහණයක් කරලා තියෙනවා. අසුභේ සුභ සංඥිනෝ, අසුභ දේ පිළිබඳ සුභ සංඥා ඇති. මේක සංඥා විපර්යාසයක්. වරුණ මේ සංඥා විපර්යාසය පෙන්වා දෙන්නේ භාග්‍යවතුන් වහන්සේ. මෙන්න මෙතන තියෙනවා සංඥා විපර්යාසයක්. අසුභ දේ සුභයක් ලෙස ඔබ අරගෙන තියෙනවා. අනිත්‍ය දේ නිට්ටයයි කියලා අරගෙන තියෙනවා. ඉතින් මේ කාරණේ කිව්වේ පමණින්ම අවබෝධ වෙන්නෙත් නැහැ. මේ සතිපට්ඨාන වැඩ පිළිවෙල තුළ කය කුමක්ද තේරුම් ගන්නට ඕනි. පිළිකුල් දේ කියන්නේ මොනවද කියලා තේරුම් ගන්නට ඕනි. ඒ දේ පිළිකුල් වන්නේ ඇයි කියලා තේරුම් ගන්නට ඕනි. ඉතින් වරුණ මේක හොඳ පුහුණුවක වැඩ පිළිවෙලක අවසාන ඵලයක් මේ අවබෝධය. මේ ශරීරය කියන්නේ පිළිකුල් දේ එකතු වෙලා සකස් වෙච්ච තැනක්. ඒක නිකම් වෙන්නේ නැහැ වරුණ. ඒ සඳහා මේ කය කෙස්ලොම් නියදත් සම්මසාදී වශයෙන් කොටස් වෙන් කර බලන්නට ඕනි. මේ සමූහය එකතු වුණාම ස්ත්‍රියක් පුරුෂයෙක් කියන මේ ඝන සංඥාව වෙන්නේ. ඝන සංඥාව කියන්නේ මුලාවක්. ඒ සමූහ ගණය හෝ සන්තති ගණය හෝ ඊළඟට කෘත්‍ය ගණය හෝ ආරම්මන ගණය වශයෙන් මේ සියල්ල ග්‍රහණය කරාට පස්සේ පුද්ගලයෙක් අතිශයින් මුලාවට වැටෙනවා වරුණ. ඒ මුලාවෙන්ද තමයි මේ මෙච්චර මේ ශරීරයට ඇලුම් කරන්නේ. තමන්ගේ ශරීරයට ඇලුම් කරනවා, තමා අනුන්ගේ ශරීර වලට ඇලුම් කරනවා. කොච්චර හරි ඇලෙන්නමයි බලන්නේ. සිප ගන්න, වැළඳ ගන්න මේ වෙනුවෙන් කොච්චර පැතුම් සිත්වල තියෙනවද වරුණ. හැබැයි ඒ අත්තන්ගේ හිත ගානේ භ්‍රමචර්යාවක් වෙනුවෙන් මම කවද්ද මගේ ජීවිතය හසුරුවා ගන්න කියලා එහෙම පැතුම් කලාතුරකින් තමයි ඇති වෙන්නේ. මේ මිත්‍යාව වරුණ, මේ සුභ සංඥාවේ තියෙන බිහිසුණු බව. එහෙමයි ස්වාමීන් වහන්සේ. අපි ටික ක්‍රමක්‍රමයෙන් මේ මගට එමු. මේ මගට ආවේ නැතිනම් ඔබට වැටහෙවි කවදා හෝ දිනක අපි කාලය අපතේ හැරියා නේද කියලා. කාලය වැඩකට නැති කාරණාවලට යෙදවුවා නේද කියලා. ඒ පසුතැවීම ඇති කරගන්නට අවශ්‍ය නැහැ. පසුතැවීම ඔබට සසරේ භයානක තැන්වලට යන්නට හේතුවක් බවට පත් වෙනවායි කියන තැන ඉඳලා අපි වීරිය වඩන්නට ඕන ඉන් මිදෙන මාර්ගය හොයා ගන්නට. ස්වාමීන් අපේ දුරකථන ඇමතුමකින් ලැබුණු ගැටලුවක් තිබෙනවා ස්වාමීන් වහන්සේ. මේ දේශන මාලාව ඉදමේ සිහිපත් කරපු විදිහට දිගින් දිගටම ශ්‍රවණය කරනවා කියලා සිහිපත් කළා. ශාරීරික පිළිබඳව සිහිය පවත්වා ගැනීමේදී දෙතිස් කුණපය ගැනම සිහි කළ යුතුයද කියන කාරණේ එතුමිය සිහිපත් කළා. ශාරීරික පිළිබඳ සිහිය පවත්වා ගැනීමේදී දෙතිස් කුණපය ගැනම සිහිය පවත්වා ගත යුතුයද කියන කාරණයත් එය සාමාන්‍ය ඕනෑම කටයුත්තක් කරන විට ඉහියෙකු විදිහට ඕනෑම කටයුත්තක් කරන විට සිදු කර හැකිද සහ ඒ සිදු කිරීම තුළ Tamanට ඒ කටයුත්ත කරන කටයුත්ත සාර්ථකව සිදු කිරීමට බාධාවක් නොවි සිදු කිරීමට හැකියාවක් තිබේද කියන කාරණය තුමිය විමසා සිටිය ස්වාමීන් වහන්සේ දොල්ගතන හැමතුමකින්. පින්වත් වරුණ, දෙතිස් කුණපය සිහි කිරීම කායානුපස්සනාවේ එක කොටසක් පමණයි. තව බොහෝ කොටස් තියෙනවා. එතකොට කෙනෙකුට සතර මහා භූත වශයෙන් මේ ශරීරය දිහා බලන්නට පුළුවන්. ආස්වාස ප්‍රස්වාස කාය ඒ ඔස්සේ ආනාපාන සතිය වශයෙන් මේ කායානුපස්සනාවට ප්‍රවේශ වෙන්න පුළුවන්. තවදුරටත් ඉන්න ඔබට ගිහිලා සීබතිකාදී මේ කය දිහා බලන ක්‍රමවේද ගණනාවක් තථාගතයන් වහන්සේ දේශනා කළා. ඒ අතරින් එකක් පමණයි ඔය ද්වත්තිංසාකාර භාවනාව. ඒ භාවනාව වරුණ බොහෝ දෙනාට සප්පාය කරයි. අපට තියෙන මේ ශරීරය, අප මේ පරිහරණය කරන ශරීරයේ තියෙන කොටස් 32 වෙන් කරලා බලන එක ඕනම දරුවෙකුට කියා දුන්නොත් පුළුවන් වරුණ. ඕනම මහල්ලෙකුට කියා දුන්නොත් බැරි කමක් නැහෙනේ. ඉතින් එනිසා මේ කර්මස්ථානයට සාසනෙ වැඩි ඉඩක් හම්බ වෙනවා වරුණ. දැන් මේ ද්වත්තිංසාකාර කර්මස්ථානයේමනේ වරුණ පැවිදි වෙන වෙලාවෙ ඉස්සෙල්ලාම කියලා දෙන්නේ තච පංචකය කියලා අපි සාකච්ඡා කළේ කලින් වරුණ. අන්නේ තච පංචකයේ භික්ෂුන් වහන්සේ කෙනෙක් සෑම මොහොතකම මෙනෙහි කරන්නට ඕන. ඒ පින්වත් මහත්මිය ඇහුවේ වරුණ මේ
ද්වත්තිංසාකාරයේ මෙනෙහි කරමින් සෙසු කටයුතු වල යෙදෙද්දී ඒ සඳහා බාධාවක් නැද්ද කියලානේ. වරුණ කිසිම බාධාවක් නැහැ. හොඳ අනුග්‍රහයක් ලැබෙනවා. වරුණ කටයුත්තක් බාධා වෙන්න හේතු වෙන්නේ මොකක්ද? විසම ලෙස හටගන්නා රාගය, විසම ලෙස හටගන්නා ද්වේෂය, මෝහය, මානය, විසිරීම මේවානේ කටයුත්තක් බාධා කරන්න හේතු වෙන්නේ වරුණ. උයන පිහන දෙයකට ලුණු ටිකක් හරි වැඩි වෙන්න මේවා හේතු වෙනවා. විසිරිච්ච සිතකින් උයන්න පිහන්න ගත්තාම ඒකවත් රස වෙන්නේ නැහැ වරුණ. ඒක සාමාන්‍ය දෙයක් නේ. එනිසා මේ ද්වත්තිංසාකාරයේ යෙදෙමින් මේ ශරීරය අනුව බලමින් මේ ශරීරයේ පිහිටා තියෙන හැටි නිරීක්ෂණය කරමින් ඕනම කටයුත්තක යෙදෙන්න පුළුවන්. එහෙම බෑ කියනවා නම් ඒක මිත්‍යාව. ඒ තුළ භාවනාවක් වැඩෙනවද ස්වාමීන් වහන්සේ? පැහැදිලිවම භාවනාවක් නෙවරන. දැන් එහෙනම් වෙන වෙන කල්පනාවල යෙදෙන මිනිස්සු වැඩ කරන්නේ නැද්ද? ඕනතරම් ගීතාසමින් මිනිස්සු වැඩ කරන්නේ නැද්ද? නර්තන බලමින් මිනිස්සු අනිත් වැඩවල යෙදෙන්නේ නැද්ද? ඉතින් ඒ කටයුතු යෙදලා තියෙනවනේ එහෙනම්. මේ වැඩ පිළිවෙලේ යෙදුනොත් පූර්ණ වශයෙන් නොවුනත් වරුණ එයාට සතිය පවත්වන්න මේ නිමිත්ත හොඳයි. පුළුවන් උපරිමයකින් ද්වත්තිංසාකාරයේ කේසාලෝමානකාදන්තා ඊළඟට ඒ විදිහට එක කොටසක් හෝ මෙනෙහි කරමින් අසුබ වශයෙන් මෙනෙහි කරමින් තත්වාකාරයෙන් මෙනෙහි කරමින් එයාගේ සාමාන්‍ය ජීවිතේ වැඩවල යෙදෙනවා. අවස්ථාව ලැබිච්ච වහාම මේ මානසිකාරයට පූර්ණ ඉඩක් ලබා ගන්නවා වරුණ. පැහැදිලි නේද මම කියපු කාරණේ? අවස්ථාව ලැබිච්ච ගමන් පූර්ණ මානසිකාරයකට ඉඩක් ලබා ගන්නවා. සෙසු සෑම අවස්ථාවකම මේ මානසිකාරයේ ගිලිහෙන්න නොදී මේ පිළිබඳව අදහසක් හිතේ තබාගෙන සෙසු කාර්යයන්හි යෙදෙනවා. පැවිද්දෙකුගේ පැත්තෙන් නම් සෙසු කාර්යයන්හි යෙදීම ප්‍රධාන වෙන්න බෑ. පැවිද්දා මේ මානසිකාරයට ප්‍රධානත්වයක් ලැබෙන්නට ඕනි. සෙසු කටයුතු සඳහා ප්‍රධානත්වයක් ලැබෙන්නට ඕනි. මේ කෙනාගේ ජීවිතයේ උපරිම බලන්නට ඕනි මේ වැඩ පිළිවෙලට ප්‍රධානත්වය ලබා දෙන්න. හොඳයි, මම හිතන්නේ දැන් අපි ක්‍රීඩාවක යෙදුනත් බොහෝ වෙලාවට අපි කලින් ඇඟ උණුසුම් කරන ව්‍යායාම කරලා පෙර පුහුණුව කරලා තමයි තරඟයකට එන්නේ. ඒ වගේ අපි සරල තැනකදී ජීවිතයේ ලෞකික පැත්තේදී මේ වගේ තත්වයක් තුල වුණත් ඔබ වහන්සේ සිහිපත් කරන ආකාරයටම හැමදේම හැම විටම හැම මොහොතකම ඒ කෙරෙහි මානසිකාරයක් ඇති කරගෙන යෙදීම තුල අපට අවස්ථාවල අද සැනින් අවහන්සේගේ වචනයම අවස්ථාවල අද සැනින් අපට මේ මාර්ගයට යීමට පහසුවක් වෙනවා. ඉතින් මේ පහසුව ඇති කරගන්නට අපි උත්සාහ කරමු පින්වත්නි. මේක මම හිතන්නේ වර්තමාන කාලයේද තාමත්ම වැදගත්. මොකද සංකීර්ණයයි කියන සමාජය තුළ ඔබට වෙලාවක් හොයාගන්න අපහසුයි කියන තත්ත්වය තුළ ඒ කියන අයට වෙලාව හොයාගන්න අපහසුයි කියන අයට අපි ස්වාමීන් වහන්සේ සිහිපත් කරපු ආකාරයට එතුමියගේ ප්‍රශ්නේ පැන නැගී තිබෙන කාරණාව තුළ යෙදෙන්නට පුළුවන්. පුහුණුවේ යෙදෙන්නට පුළුවන්. මානසිකාරය යෙදෙන්නට පුළුවන්. ඒ වගේම ඔබ වෙලාවක් හොයාගත්ත මොහොතක ඔබ වෙලාවක් සකසාගත්ත වෙලාවේ සිට ඔබට එය දිගින් දිගටම වෙනමම පුහුණුවේ යෙදවන්නට හැකියාවක් තිබෙනවා. ඉතින් ඒ නිසා මම හිතන්නේ හොඳම අවස්ථාවක් ඔබේ ජීවිතේට මේ උදා වෙන්නේ. සෝනහස අපට සමුගන්නත් කාල වේලාව උදා වෙලා තව එක් කාරණාවක් ඔබ වහන්සේට අපට ලිපි මාර්ගයෙන් ලැබිලා තියෙන ලිපියකින් ගැටළු ඉදිරිපත් කරලා අද සාකච්ඡාව නිමා කරන්නට බලාපොරොත්තු වෙන සෝනහස. සෝනහස එයත් කාන්තාවක්ම තමයි යොමු කරලා තිබෙන්නේ ශාන්ති මහත්මිය. එතුමි සිහිපත් කරන මා භාවනාව කරන කෙනෙක් ස්වාමීන් වහන්සේ දීර්ඝකාලීනව භාවනා කරන අතරතුර හිත සතුටින් පිරී ගිය අවස්ථා තිබෙනවා. ඇතැම් අවස්ථාවලදී හිතා ගන්නවත් බැරි සතුටක් හිතට දැනුණා. ඒ මා කමටහනේ සිත පිහිටා කටයුතු කළා. සුළු වේලාවකින් නැතිව ගියා ස්වාමීන් වහන්සේ. මෙය කුමක්ද කියන කාරණය එතුමි විමසා තිබෙනවා ස්වාමීන් වහන්සේ. ඒ තුල තමන්ට යම් ආකාරයකට නැවත සමාධිමත් හිත නැති වේවිද කියන සැකයකින් තමයි දැන් භාවනාව සිදු කරන්නේ. ඒ නිසා අර කලින් තිබුණු සතුට එහෙම නැත්නම් ඒ සතුටින් හිත පිරී ගිය ස්වභාවය නැවත මතුවෙන්නේ නැහැ කියලා සිහිපත් කරලා තිබෙනවා. පින්වත් වරුණ, ඒ මහත්මිය පළමු කොට ඒ සතුට මට නැවත මතුවෙන්නේ නැහැ කියන පසුතැවීම අතහරින්නට ඕන. ඒ භාවනා අරමුණේ යම් මොහොතක හරි හැටි මේ සිත ස්පර්ශ කරවන්න ලැබුණොත් ප්‍රීති පස්සද්ධිය ඇති වෙනවාමයි. ඇති වෙනකොට ඔය සතුට ආය මතු වෙනවාමයි. හැබැයි ඊට තියෙන ලොකුම කිලුට ඒ පසුතැවීම. ඒ දේ අයින් කරලා ඒ සතුට හොයාගෙන නෙවෙයිනේ ඔබ මේ වැඩ පිළිවෙල ඉදිරියට යන්නේ. සංසාරයෙන් මත මිදෙන්නනේ. ඒ නිසා එහෙම සුළුපටු සතුටක් නෙවෙයි අපේ අරමුණ. සැබවින්ම ලෞකිකත්වයේ නෙවෙයි අපේ අරමුණ. මේ භව ගමනින් අත මිදීමමයි අපේ අරමුණ. ඉතින් ඒ ගමනේදී මේ කර්මස්ථානය පුරුදු කරගෙන යද්දී අපි බලාපොරොත්තු වන වේගයෙන් හිත වැඩෙන්නේ නැහැ. බලාපොරොත්තු වන මොහොතේ ඒ සිත අරමුණේ පිටවන්නත් බෑ. මේ සිත ආකාර පහකින් වසඟ කරන්නට ඕනේ. මේ ධානයේ විශේෂයි, එහෙම නැත්නම් සමාපත්තියේ විශේෂයි,
ඒ තත්වයට ආවට පස්සේ තමයි අපිට පුළුවන්කම ලැබෙන්නේ උත්හාන වසීතා, සමාපජ්ජන වසීතා, ආවජ්ජන වසීතා ආදී ආකාර ගණනකින් මේ හිත හුරු කරලා මේ භාවනාවට කැමැති වෙලාවක ඒ ආරම්මන රසය විඳ ගන්නට, ඒ පස්සද්ධි ප්‍රීති විඳ ගන්නට, ඒ ප්‍රථමාදී ධ්‍යානසෝ විඳ ගන්නට හිත යොමු කරන්න පුළුවන් වෙන්නේ. ඒ දක්වා යන ගමනේදී ඔය වගේ කැහැල හැප්පීම් වෙනවා, කඩා වැටීම් වෙනවා, ආයෙමත් දවසක නොසිතූ තැනක නොසිතූ මොහොතක මේ අරමුණට හිත යනවා, ඊළඟ ඒ ප්‍රීතිපස්සද්ධිය මතුවෙනවා. ඒ හැම තැනක්ම උපේක්ෂාවෙන් දරාගෙන ඉදිරියට ගියාට පස්සේ වරුණ අපට පීඩාවක් එන්නේ නැහැ. ඒ නිසා අමුතු බලාපොරොත්තු ඕනේ නැහැ වරුණ. අමුතු සෝයක් අපට ඕනෙත් නැහැ. ඔබට තියෙන්නේ ඔබ මේ වැඩ පිළිවෙලේ අඛණ්ඩව යෙදෙන්න, අවංකව යෙදෙන්න, අව්‍යාජව යෙදෙන්න. අමුතු බලාපොරොත්තු අමුතුවෙන් තත්වාරෝපණයම් කරගන්නට ඔබ ඉක්මන් වෙන්න එපා කියලාද සිද්නෙත් අසබෝ ධර්ම සාකච්ඡාව අවසන් වන මොහොතේ සියලු දෙනාටම බොහොම කරුණාවෙන් මතක් කරනවා. ඒ වගේම මතක් කරනවා හැම දෙනාම අපට දක්වන එකම කෘතවේදීත්වය තමයි මේ කියා දෙන වැඩපිළිවෙලේ සුළු වෙලාවක් මේ පුහුණුවේ හික්මෙන්නට ඔබ කාලය ඉඩ ලබාගෙන ඒ දේ සිද්ධ කිරීම අපි බලාපොරොත්තු වෙන එච්චරයි. හැම දෙනාම මේ ධර්ම මාර්ගයේ ගමන් කරලා අමා නිවනින් සැනසෙන ජාති දක්වාම සැනසීම ලබත්වා කියලා අපි ආශිර්වාද කරනවා. පින්වත් වරුණ නෙත් FM කාර්ය මණ්ඩලයේ හැම දෙනාම අතිපෝජනීය සංඝ රත්නයේ ඇතුළු සීල ශ්‍රාවකයන්ට මේ උතුම් අමා ධර්මය නිවන් පිණසම හේතු වාසනා වේවා කියලා ආශිර්වාද කරනවා. සාදු සාදු සාදු. හැමදේම වගේම අපට බොහොම ගෞරවයක් ඇතිවන මාර්ගයක් පෙන්වා දෙමින් ඒ මාර්ගයේ නියැලීම තුළ අපට සාක්ෂාත් කළ හැකි උපරිම සතුට භුක්ති විඳීමේ නිරාමිස සතුට භුක්ති විඳීමේ මාර්ගය තුළ නිමග්න වීමට අපව පොළඹවාලමින් හැමදේම සිත්නෙත් අසුපුව තුළ මේ උතුම් ධර්මය සමීප කරවන ඒ තුලින් අපට හැම විටම අවවාද අනුශාසනා සිදු කරන අපේ පූජනීය බලංගොඩ රාජ ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට අපි හැමදේම වගේම ආදත් අපේ ශ්‍රාවකයන් සියලු දෙනා මේක රාශී වෙලා ප්‍රාර්ථනා කරනවා. මේ ගෞතම සම්බුද්ධ ශාසනයේ උතුම් වූ ඒ නිවන් මඟ සාක්ෂාත් කරගන්නට අපත් රැස් කළ කුසල් හේතු වේවා කියා ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා. සාධු 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 සියලු දෙනාටම තෙරුවන් සරණයි. ඒ ප්‍රාර්ථනාවත් සමගින් අපි අද දවසේ සිත්නෙත් අසපුවෙන් සමුගෙන යන්නට සූදානම් වෙන්නේ. ඔබට ආරාධනා කරන ඔය අතරතුර එළඹෙන නොවැම්බර් මාසේ 6-7 දෙදින නෙත් කටින මහෝත්සවයේ කටින පින්කම කූරගල පුදබිමේ සිට අප සිදු කරන්නට බලාපොරොත්තු වෙනවා. ඔබට ආරාධනා කරනවා සන්ධ්‍යාවේ සිට 6 වෙනිදා සන්ධ්‍යාවේ සිට පසුදා දහවල සංඝගත දක්ෂිනාව වෙනතුරු සිදුවෙන්නා වූ පින්කම් වලට සහ සම්බන්ධ වන්නට කූරගල පුදබිමට බලංගොඩ කූරගල පුදබිමට ඒක රාශී වන්නට කියලා ඒ ආරාධනාවත් සිදු කරමිනුයි සිත්නෙත් අසුපුවෙන් සමුගන්නේ. හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා